අද මම පොඩි කාරණයක් මේ පින්වතුන්ට කියලා දෙනවා. ඊට කලින් ගොඩක්ම කියන්නේ එක කාරණයක් විස්තර කරලා දෙනවා. ඒ තමයි නිරෝධය කියන වචනය. නිරෝධය කියන වචනය අපි පාවිච්චි කරලා තියෙනවා. තැන් වල සූත්‍ර දේශනාවල තිබෙනවා. අපි ඒක තේරුම් ගන්නට උත්සාහ කරමු. අද මේ කියලා දෙන්නා වූ මේ කාරණේ, මේ ධර්ම පදයේ ධර්ම කාරණේ ඊ타ත්ම පැහැදිලිව පිළිසිදුව ඊ타ත්ම හොඳින් සෑම දිනාටම තේරුම් ගන්නට ශක්තිය ලැබේවා, සිහිය නුවණ වැඩේවා, යෝනිසෝ මනසිකාරයේ ප්‍රඥාව අවදි වේවා. මේ ධර්ම කාරණා හැම කෙනාටම ඊ타ත්ම පැහැදිලිව හොඳින් අවබෝධ කරගෙන ඒ තුලින් නිර්වාණ ධාතුව ස්පර්ශ කරන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. නිරෝධය. මේ නිරෝධය කියන වචනය මේ නිරෝධය කියන එකේ තිබෙනවා අවස්ථා කීපයක්. අපි ඉස්සෙල්ලා බලමු. ඉස්සෙල්ලා මෙහෙම තියමු. නිරෝධ කියන එක, මේ නිරෝධ කියන වචනේ අහලා තියෙනවනේ. නිරෝධ කියන වචනය හැදිලා තිබෙන්නේ මෙහෙමයි. ඒකේ තියෙනවා රෝධ කියලා කියන්නේ පවතිනවා, කැරකෙනවා, ඉස්සරහට යනවා. ඒක තමයි ඒකේ රෝධ ගතිය. පැවැත්ම, ඉස්සරහට යෑම, ඉස්සරහට පැවැත්ම. නිරෝධ කියලා කියන්නේ ඉස්සරහට පවතින්නේ නැහැ. තියෙනවා නම් දෙයක්, පවතින දෙයක් තියෙනවා නම් නැති වෙනවා, බිඳෙනවා, මැරෙනවා. ඒක තමයි ඒ නිරෝධ කියන වචනෙන් අදහස් කරන්නේ. ඊළඟට මේ නිරෝධය කියන වචනය පාවිච්චි කරපු ගැඹුරු තැනක් තියෙනවා. ඒ තමයි ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා තැනක, ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා පිරිපතක් තියෙන කාලේ නෑ නේද? ගිරිමානන්ද සූත්‍රයේ නිරෝධ සංඥාව තියෙනවා. තව තියෙනවා නෑ මෙහෙමයි. දුක්ඛ නිරෝධේ, දුක්ඛ නිරෝධය කියලා කියන එක තියෙනවා. මේක මේ පින්වතුන් හොඳට උත්සාහයෙන් හොඳට සිහිය යොදලා මේක තේරුම් ගන්න. මේ නිරෝධ කියන වචනේ පාවිච්චි කරලා කියන විරාගය, නිරෝධය, නිබ්බාණය කියන වචන තුනක් තියෙනවා. ඒ නිරෝධය කියලා කියන තැන සම්පූර්ණම නැති වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නැති වෙන එකක් තියෙනවනේ. ඒක නිකන් අච්ඡන්ත නිරෝධයක්. කියන්නේ ආයෙ මොකුත් නැහැ, මෙහා පැත්තේ නවතින දෙයක් ආයෙ කොහෙවත් නැහැ, සම්පූර්ණ නිරෝධය. අන්න ඒක හරි බලවත් වූ නිරෝධයක්. ඊට මෙහා පැත්තේ සිද්ධ වෙන නිරෝධ පොඩි ඒවා තියෙන ඒවටත් ඉතින් නිරෝධය කියලා කියනවා. එකක් තමයි මේ ෂණයකින් නිරෝධ වෙලා යනවා. ෂණයකින් නැති වෙලා යනවා. ෂණයකින් බිඳිලා යනවා. ඒවට කියනවා ෂණ නිරෝධය කියලා. ෂණයකින් සිද්ධ වෙන නිරෝධය. ඒවා ගොඩාක් සිද්ධ වෙනවා. සමහර ඒවා ෂණයකින් සිද්ධ වෙන නිරෝධ අපිට දැනෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. ඒ තරම්ම ෆාස්ට්. ඒ තරම්ම ක්වික්. ඒ තරම්ම ඉන්විසිබල්. හරීම අමාරු එක තේරෙයි. ඒ තරම් ෂණයකින් බිඳිලා යනවා. එහෙම නිරෝධ තියෙනවා. ඒකට කියනවා මොකද්ද? ෂණයකින් සිද්ධ වෙන ෂණ නිරෝධය කියලා. අපි ඒක ලියමු.
ගාමිනී ප්‍රතිපදාව. එකක් තියෙනවා. ඒ ප්‍රතිපදාව මහත්ය. ෂණ නිරෝධය. ඔන්න එකක්. ෂණ නිරෝධය කියලා කියන එකක්. හැම වෙලාවෙම ඒ මොහොතේ ඒ වෙලාවෙ ෂණයකින් මැරිලා යනවාට කියනවා ෂණයකින් මැරෙන නිරෝධයට කියනවා ෂණ නිරෝධය කියලා. ඒ කියන්නේ කඩා වැටෙනවා, මැරෙනවා. ඊළඟට තව එකක් තිබෙනවා. ටික කාලයක් තිබිලා නැතිලා යනවා. ඒකත් නිරෝධයක් තමයි. ටික කාලයක් තිබිලා නැතිලා යනවා. සීස් වෙලා යනවා. ගහක් තිබුණා. ගහක් අවුරුදු 10ක් තිබුණා, මැරිලා ගියා. ඒ කියන්නේ ගහ දැන් පවතින්නේ නැහැ. ඔන්න නිරෝධය. ඊට පස්සේ තියෙනවා අවුරුදු 1000මාරල තිබිලා නැතිලා යනවා. මේ සමහර වස්තු තියෙනවා එක්තරා කාල ප්‍රමාණයක් තිබිලා එහෙම නැති වෙලා අභාවයටපත් වෙනවා. ඒවට කියනවා නිරෝධ කියලා. අභාවයට කියන්නේ භාව කියලා කියන පවතිනවා. අභාව කියලා කියන්නේ නොපවතින තත්වයටපත් වෙනවා. ඔය වගේ අභාව වෙලා යනවා, නිරෝධ වෙලා යනවා. ඒකට කියනවා කාලයක් පැවතිලා කාලයක් තිබිලා නැති වෙන එකක්. එහෙම තියෙනවනේ. දැන් අපේ මනුස්ස ජීවිතේ එක්තරා කාලයක් තිබිලා අවුරුදු 70ක් 75ක් 80ක් 85ක් ඔය කාලයක් හරි ඊට පස්සේ 50ක් 60ක් හරි යම්කිසි කාල ප්‍රමාණයක් තිබිලා ඒකේ නැති වෙලා යනවා. ඒකත් ඇවිල්ලා ඔන්න නිරුද්ධ වෙලා ගියා. නිරෝධයටපත් වුණා. ඒක මරණයක්. ඒක නැතිවීමක්. ඒක පැවැත්ම තිබිලා නැතිවීම. හාමුදුරුවරුන්ට මරුණයි කියලා කියන්නේත් නැහැ. හාමුදුරුවරුන්ට කියන්නේ හාමුදුරුවකම තිබුණා. හාමුදුරුවකම පැවතුණා. හාමුදුරුවකම නොපැවතුණා. ස්වාමින්වහන්සේකම එහෙම තමයි කියන්නේ. මරුණා කියලා කියන එක පාවිච්චි වෙන්නේ ඒක තමයි. මරුණා කියන එක පාවිච්චි කරන්නේ නැහැ. කාලක්‍රියා කරයි කියලා පාවිච්චි කරන්නේ නැහැ. භික්ෂුත්වය මහානකමත් එක්ක ඒ ජීවිතයේ පැවතුණා. පැවතිලා තිබිලා පැවතින්නේ නැති තත්ත්වයට අපවත් වුණා කියලා කියන්නේ. පවතින්නේ නැහැ අපවත් වුණා කියලා කියන්නේ. ඉතින් වෙන්නේ ජීවිතේ නිරෝධ වෙලා ගියා. ඒ වගේ කාලයක් තිබිලා නැති වෙලා ගහක් කොළක් කාලයක් තිබිලා නැති වෙලා යනවා. වස්තුවක් කාලයක් තිබිලා නැති වෙලා යනවා. බින්දිලා යනවා. අන්න ඒ වගේ ඒවට කියනවා මොකද්ද? ඒත් නිරෝධය තමයි. ඒකත් කාලයක් තිබිලා යම්කිසි කාලයක් තිබිලා නැති වෙන දෙයක් තියෙනවා. අපි ඒක ලියමු මෙහෙම. ෂණය මේක ලියමු මෙහෙම. ෂණයකින් කැඩී බිඳී නැති වී යෑම. මේ ෂණ නිරෝධය. දෙක කාලයක් තිබිලා නැතිවීම. ඒකට කියනවා සන්තතියක්, පේලියක් තිබිලා නැතිවීම. ඒ කියන්නේ කාලයක් තිබිලා නැතිවීම. දැන් මේකට වඩා ටිකක් මේක කල්ලාලනවා නේද? ඇත්තට මේක ඇතුළේ මේක තියෙනවා. ඔය වගේ දැන් නිරෝධ තිබෙනවා ආකාර දෙකක්. එකක් තමයි ෂණයකින් නිවිලා යනවා. මේ දෙකම නෙවෙයි නිවන් කියන්නේ. මේ දෙකම නෙවෙයි නිවන් කියලා කියන්නේ. දැන් නිරෝධ කියන වචනේ තියෙනවනේ. ඔය වගේ තැන් වලට මේ නිරෝධ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපිට ගහක් කාලයක් තිබිලා මැරිලා අපවත් වෙලා ගියා. අපි දන්නවා ඒක. ඉතින් මොකක්වත් නෑ. ඉතින් අපිට වෙච්ච දෙයක් නෑ. යන් දේවල් ෂණයකින් බිඳිලා නැති වෙලා යනවා.
දැන් අර මේකේ ෆෑන් එකේ ඇහෙනවනේ හෝගාල සද්දයක්. ওই හෝගාල සද්දයක් පේරියට ඇහෙන්නේ අර හෝ ගාන සද්ද ෂණ ගොඩක් ඔය. ෂණ ගොඩාක් පේරියට හෝගාල ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඒ වගේ නැති වෙන යන එක තමයි ඔය තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේකට කියනවා සන්තති වශයෙන් නිරෝධය වෙනවා, ෂණය වශයෙන් නිරෝධය වෙනවා. අනිත් කාරණේ තමයි මේ දෙකම නෙමෙයි නිවනට හේතු වෙන්නේ. මෙන්න මේක තමයි නිවන යන්නේ. අනුත්පාද නිරෝධය. අනුත්පාද නිරෝධය කියලා කියන්නේ ආය උපදින්නේ නැහැ. ආය උපදින්නේ නැතිව හැටියට නිරෝධ වෙන එකට කියනවා අනුත්පාද නිරෝධය කියලා. නිවන් අවබෝධ කරගන්න වෙලාවේදී නිවන් අවබෝධ කරගන්න වෙලාවේදී තියෙන කෙලෙස්ද නැති කරන්නේ නැති කෙලෙස්ද නැති කරන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට කොරෝනා වලට බෙහෙත් ගන්නවා. කොරෝනා වලට වැක්සිනේෂන් එකක් දීගෙන යනවා. ඒ කොරෝනා වලට වැක්සිනේෂන් එක දෙනකොට ලෙඩ කොරෝනා හැදිච්ච අයටත් නෙවෙයි හැදිච්ච අයටම නෙවෙයි දෙන්නේ. කොරෝනා හැදිච්ච නැති අයටත් දෙනවා. දැන් වැක්සිනේෂන් එක. ඒක බෙහෙතක් නේ. ඖෂධයක්. කොරෝනා හැදිච්ච අයට වැක්සිනේෂන් එක දුන්නම ඒකේ ටිකක් තියෙනවා මේ පිළිගන්න පුළුවන් ගතියක්. ඒක ලෙඩක් හැදිලානේ. නැති අයටත් දෙනවා. නැති අයට දෙන්නේ ඇති අයට දෙන්නේ හැදිච්ච ලෙඩේ නැති කරගන්නයි. හැදිච්ච ලෙඩේ කඩා ගන්නයි. හැදිච්ච ලෙඩේ සනීප කරගන්නයි. ඔය කොරෝනා වෛරසය හැදිච්ච අයට දෙන්නේ. නැති අයට දෙන්නේ හැදිච්ච නැති දෙලක් හැදෙන්නේ නැතුව පවතින්නයි. හැදිලා නැති දෙඩ හැදින්නේ නැතුව පවත්වා ගන්නටයි ඒ හැදිච්ච නැති අයට දෙන්නේ. එතකොට මේ දෙකෙන්ම තියෙන්නේ අර දැන් හැදිච්ච නැති අයට දෙනවනේ. ඉතින් ලෙඩේ හැදිලා නැහැ. ඉපදිලා නැහැ. හටගෙන නැහැ. එතකොට ඒ කිනාට වැක්සින් එක දීපු ගමන්ම අර ලෙඩේ ඉන්නේ නැහැ. ඒකනේ. දැන් ඒ වගේ නිවන් අවබෝධ කරගන්න වෙලාවේදී මේ ඉස්සරහා ඒ වෙලාවට ක්‍රියාත්මක වෙලා නැති නමුත් ඉස්සරහාට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා පවතින කෙලෙස් ටිකක් තමයි නැති කරන්නේ වැක්සින් වගේ. මේක දැන් සාමාන්‍ය උදාහරණයක්. ආයි කියන්න එපා මේ මෙහෙමයි ජිනලංකාර හාමුදුරුවෝ ඔන්න වැක්සින් ගහනවායි කියලා නිවන් ආબોධ කරගන්න අය වැක්සින් කෙලෙස් වලට වැක්සින් ගහනවායි කියලා එහෙම කිව්වයි කියලා. ඉතින් එහෙම මේක උදාහරණයක්. මේක ගැඹුරක් තේරුම් ගන්නට උපකාරක වස්තුවක්. ඉතින් මේ නිවන් අවබෝධ කරගන්න වෙලාවේදී හොඳට හිතලා බලන්න තියෙන කෙලෙස්ද නැති කරන්නේ නැති කෙලෙස්ද නැති කරන්නේ. ඒ වෙලාවට කෙලෙස් නැහැ. ඒ වෙලාවට කෙලෙස් නැහැ. ඒ වෙලාවට ලෙඩේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා පිට කෙනෙක් බණ අහන වෙලාවේදී බණ අහනකොට එයාගේ හිතේ කෙලෙස් තියෙනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ශ්‍රද්ධාව මතු කරගෙන උන්වහන්සේ දිහා බලාගෙන හිත අවදි කරගෙන ධර්මයේ තේරුම් ගනිමින් යනකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ හොඳට වැඩ කරනවා ක්‍රියාත්මක වෙනවා. සති සම්බොජ්ජංගේ හොඳට ක්‍රියාත්මක වෙනවා වැඩ කරනවා. වීරිය හොඳට අවදි වෙලා තිබෙනවා. ඒ වගේම සතුටකුත් ප්‍රසාදයකුත් තිබෙනවා. සිත කොහෙවත් දුවන්නේ නැහැ. චිත්ත ඒකාග්‍රතාවය හරිම හොඳයි. මේ ධර්ම ටික ඔක්කොම තියෙනකොට කොහෙද කෙලෙස් එතන? කෙලෙස් හිටින්න බෑනේ. එතකොට ඒ විලාවට කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙලෙස් තියෙනවා නම් බණ තේරුම් ගන්න පුළුවන්. බෑ. කෙලෙස් තියෙනවා නම්
කෙලෙස් වලින් වැහිච්ච හිතට, කෙලෙස් වලින් මුලා වෙච්ච හිතට, කෙලෙස් වලින් අඳුරු වෙච්ච හිතට ධර්මයක්, ගැඹුරු ධර්මයක් කිසිසේත්ම තේරෙන්නේ, අවබෝධ වෙන්නේ, වැටහෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙලාවට මේ කෙනාගේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වෙනවද නැහැ? ධම්මවිචේ තිබෙනවා, සතියේ තියෙනවා, ප්‍රීතිය, බොජ්ජංග ධර්ම තියෙනවා, වීරිය තියෙනවා, පස්සද්ධි ගුණ තියෙනවා, ඒකාග්‍රතාවයේ තියෙනවා. මේ ටික ඔක්කොම තියෙනවා එතන. එතකොට මෙහෙම තියෙනවා නම් මෙයාගේ නැති වෙන්නේ මොකද්ද? මොන කෙලෙස්ද නැති වෙන්නේ? ඒ කියන්නේ නැති වෙන්නේ මේ දැනට ක්‍රියාත්මක වෙන කුසල් සිත් ටික දැනට ක්‍රියාත්මක වෙන කුසල් සිත් ටික බණ ඇසීමේ, බණ හිතීමේ, මෙනෙහි කිරීමේදී පහළ වෙන කුසල් සිත් ටික යම්කිසි විදියකින්වත් නැවතුනොත් ආය කෙලෙසයක් එන්න පුළුවන්. දෘෂ්ටිය එන්න පුළුවන්. මාන්නය එන්න පුළුවන්. සක්කාය දිට්ඨිය නැවත මතුවෙන්න පුළුවන්. කෙලෙස් එන්න පුළුවන්. තණ්හාව එන්න පුළුවන්. කොයි වෙලාවටද දැනට ක්‍රියාත්මක වෙන කුසල් සිත් ටික අඩාල වෙලා යට ගිහිය ගමන් අරව එන්න පුළුවන්. ඒ පොසිබිලිටි එක තියෙනවා. එතකොට ලෝකෝත්තර ධර්ම අවබෝධ කරගන්න වෙලාවෙදි කරන්නේ ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නැති, නමුත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා සැලකිය හැකි ධර්ම ටිකක් ආය වෙලාවක නොයන තාලෙට තමයි මේ මතුවෙන්නේ නැති වෙන්න වළක්ව දානවා. මතුවෙන්නේ නැති වෙන විදිහට වළක්වනවා. අන්න ඒ වගේ වැක්සින් කරන එකක් වගේ එකක් තමයි තියෙන්නේ. ආයේ ඒ වෙලාවට නිවන් අපි කියනවා නිවන් දැක්කම සියලු කෙලෙස් නැති කරා, කෙලෙස් ධර්මයන් කැඩුවා, බින්දා, එහෙම කියලා කියනවනේ. එහෙම ඇත්ත වශයෙන්ම කිව්වට ඒ වෙලාවට එහෙම කරන එකක් නෙවෙයි. කරන්නේ මොකද්ද? නැති වෙලාවට නැති නිදාගෙන හිටපු කෙලෙස් ටිකක් එහෙම්මම නිදාගෙන ඉඳලා එහෙමම නැති වෙලා යන්න ඇරලා ධර්මාභූතය කර ගැනීමක් කරන්නේ. එතකොට ඒකට කියනවා මොකද්ද? නැවත උපදින්න නැති වෙන්න නිරුද්ධ කරන නිසා කියනවා අනුපාද නිරෝධය කියලා. තව එකක් තියෙනවා ඉපදිලා නැති කෙලෙස් නැවත ඉපදීමක් නොවන විදිහට යමක් නැති කරනවා නම් ඒකට කියනවා අනුපාද නිරෝධය. අරව උපාද නිරෝධය. උපාද නිරෝධය කියලා කියන්නේ හටගත්ත දෙයක් නැතිලා යනවා. දැන් පවතිච්ච දෙයක් නැති වෙනකොට ඒක ඉපදිලා තිබිලා නැතිලා යනවා. නේද? අරක කරන්නේ මොකද්ද? අවසානයේ හටගෙන නැති දෙයක් නාය හටගන්න නැති විදිහට නැති කළා දාන්නේ. ඉතින් මේ වැඩේ කරන්නට අපි හැම කෙනාම උත්සාහ කළ යුතුයි. ඒකේ එකක් තමයි ඔය භාවනාව. භාවනාව, බණ ඇසීම, මෙනෙහි කිරීම, හිතීම, සාකච්ඡා කිරීම මේ ඔක්කොම රේන්ජ් කියන්නේ ඔය මේ නුවණ උත්පාදනය කරගන්නට කරුණු තුනක් හිතන්න ඕන කිව්වා. කරුණු තුනක් හිතන්න ඕන. ඒ කරුණු තුන තමයි මේ මම කියන කාරණයක් තියෙනවා ඒකටත් සම්බන්ධයි. අනිත්‍ය කියලා ලක්ෂණ, අනිත්‍ය කියලා තියෙනවනේ ස්වභාවය. නිට්ටය නැති, කඩා හැලෙන, කඩා බිඳෙන ගතියක් තියෙනවනේ. ඒ නිට්ටය නැති, කැඩී යන, බිඳී යන, අපෝවී යන ගතිය තියෙන තැනක් තියෙනවා. මේක මම කියලා තියෙනවද මේක ඉස්සෙල්ලා? මේ නිට්ටය නෑ කියලා කියන්නේ කඩා වැටෙනවා කියන එක. නිට්ටය නෑ කියලා කියන්නේ පවතින්නේ නෑ කියන එක. පවතින්නේ නෑ කියලා කියන්නේ පවතින්නේ නැත්තේ කඩා බිඳ වැටෙන හින්දානේ, නැති වෙලා යන හින්දානේ. බුදුරජාණන් වහන්සේ ගැඹුරින්ම හොයාගත්ත දෙයක් තමයි ගැඹුරින්ම, නමුත් අපිත් හිතනවා කතා කරනවා උඩින් පල්ලෙන්. හරීම ෂැලෝ. හරිම ෂැලෝ විදිහට බොහෝම සුපර්ෆිෂල්. හොඳටම සර්ෆස් එකේ.
හොඳටම සර්ෆස් එකේ තමයි අපි ඒක හිතන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ කාරණය බොහෝම ගැඹුරුයි. මේ නැති වී යන ගතිය තියෙන්නේ මොකේද? නැති වී යන ගතිය තියෙන්නේ යම් කිසි දෙයක් ඇති වුණා නම් එතනයි. යම් කිසි දෙයක් ඇති වුණා නම් යම් කිසි දෙයක් හැදුනා නම් ඒ හැදිච්ච ඇති වෙච්ච දෙයකට තමයි හට ගැනීම තියෙන තැනක තමයි නැතිවීම සම්බන්ධ වෙන්නේ. නැතිවීම. එහෙම ඇතිවීමක් නැති තැන නැතිවීමක් එන්නේ නැහැ. හිටින්නේ නැහැ. කියනකොට නම් ඇත්ත වශයෙන්ම මේ පොඩි දෙයක් නේ. එහෙම කියලා හිතුණට මේක හරිය ගැඹුරු. නැතිවීමක්, නිරෝධයක්, වෙනස් වීමක් තියෙන්නේම මොකක් සම්බන්ධ කරගෙනද? ඇති වෙන දෙයක්, ඇති වෙච්ච දෙයක්, හටගත්ත දෙයකයි. එහෙම නැත්තම් ඒක නැහැ. මේ එක වෙලාවක මෙහෙම අහස ගැන හිත හිතා ඉන්නකොට මේ නිකන් ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන්. නිවන් දැක්කම මොකක්වත් නැහැ නේද? නිවන් දැක්කම කිසිම දෙයක් රූප ගතියක් මොකක්වත් නැහැ. ඔක්කොම ටික නැති වෙලා ඊළඟට වායෝ ගතියක් කිසිම දෙයක් නැහැ. නිර්වාණ ධාතුව කියන එකේ මේ සංකත වශයෙන් පවතින කිසිම දෙයක් ගෑවිලාවක් හොඩුවාවක්වත් නැහැ. දැන් මේ සංසාරයේ අරගෙන එනවනේ මේ කියන්නේ රූප පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ඇවිල්ලා අවසාන කාර්තුවේ තියෙන ටික නෙමෙයි තියෙන්නේ නේද? අනාගතයට යන් දේවල් යනවා. දැන් මේ රූප හදාගෙන සංසාරයේ ඇවිල්ලා අතීතයේ කොච්චර මේ වගේ ඇඟවල් හදාගෙන උස රූප, සුදු රූප, කළු රූප, මධ්‍යම, තලෙරළු, උස මහත ඒ වගේ රූප තිබුණා. දැන් වර්තමානයේ තිබෙනා ගතියක් නෙමෙයි තියෙන්නේ. මේකේ දිගටම ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ රූප මුල් කරගෙන කොච්චර දේවල් හිතලා ඇද්ද? කොච්චර ඒ රූප මුල් කරගෙන ඇඟවල් මුල් කරගෙන සතුටක්, සොම්නසක්, දුකක් විඳලා ඇද්ද? නමුත් දැන් මේ තිබෙනා වූ ටික කවදා හරි තැනක ඉතින් වෙනස් වෙනවා, සම්පූර්ණ නැති වෙනවනේ. මේ ටික වෙනස් වෙලා ගියාන් පස්සේ කවදාකවත් අපිට දුකක් දැනෙන්නේ නැහැ, වේදනාවක් දැනෙන්නේ නැහැ, සංతాපයක්, ශෝකයක්, ඇඬීමක් මොකක්වත්ම හටගන්නේ නැතුව, මොකක්වත්ම පිහිටන්නේ නැතුව, මේ ටික ඔක්කොම පටවි ගතියක් නැතුව, ආපෝ තේජෝත් නැතුව, අනිත් එක තමයි ආයතන කියන කිසිම දෙයක් පිහිටන්නේ නැතුව සම්පූර්ණම නැවත ආයේ ඒකක් හටගන්නේ නැතිවම නැත්තටම නැති වෙලා ගියා නම් කොච්චර සාන්තියක්ද? බයක් හිතෙනවා. එහෙම වුණොත් එහෙම බයක් හිතෙනවා. ඇත්තටම සමහරුන්ට බයක් හිතෙනවා. සමහරුන්ට බයක් හිතෙනවා. බයක් හිතෙනවා කියලා කියන්නේ මේ ඒ බය එන්නේ ඇයි? ඒකත් හිතන්න එපායි. මේ ටික ඔක්කොම නැති වෙලා ගියොත් අයියෝ අපි මොකක් වෙයිද කියලා. හේතුව ඒ බය ඉන්නේ අපිට නොදැනුවත්වම මේකට තිබෙන බැඳීම, ආසාව, තණ්හාව මේක අල්ලගෙන ඉන්නේ. මේක නැති වෙයි වද්දෝ, මේකට තියෙන ආදානය, මේකට තියෙන ග්‍රහණේ දැඩිකම තමයි අර බය. මේකේ තියෙන උපාදානය බලවත්කම නිසා තමයි මේක නැති වුණොත් එහෙම අනේ අප්පු මොකක් වෙයිද කියලා එහෙම බයක් ඇති වෙන්නේ. ඒක නිසා ඇත්තටම මොකද්ද කරන්න ඕනේ? ඇයි මේකට මේ උපාදානය වෙලා තියෙන්නේ? මේකේ තිබෙන්නා වූ නියම ස්වභාවය අපිට හරියාකාරව තේරෙන්නේ නැති නිසා. ඒක නිසා නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේකේ තිබෙන ස්වභාවය තේරුම් ගන්න කියලා. යථා ස්වභාවය තේරුම් ගන්නටයි කියලා. එතකොට මේකේ ඇතුලේ නේද අර නිත්‍ය වෙන්නේ නැති ගතිය තියෙන්නේ. මේකනේ. මේ හටගත්ත දෙයක් හින්දානේ
මේකට ඉපදීමක් තිබුණානේ. මේ ශරීරයට මේ ජීවිතයට ඉපදීමක් තිබුණා. ඉපදීමක් තිබිච්ච තැන නේද අර කඩා වැටීම වෙනස් වීම තියෙන්නේ. ඉපදීමක් නැති තැන ඒක නෑනේ. ඔය සම්මර්ෂණය කරන තැන අපි කිව්වා නේද මේ සම්මර්ෂණේ ඥානේ කියන තැන මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මේ පින්වතුන් මතක ඇති. මොකද්ද කියපු කතාව? ජාති පච්චයා ජරා මරණන්ති ඥාන. ඉපදීම කියනා වූ ධර්මයේ තිබුණොත් තම විතරයි ජරාවත් හෙවත් දි รา යෑමයි මරණයයි දෙක තියෙන්නේ. ඉපදීමක් තිබුණොත් විතරයි දි รา යෑම මරණය එන්නේ. චුත වීම එන්නේ. දි รา යෑමක් ඉන්නේ නැහැ ඉපදීමක් නැති තැන. දි รา යෑමක් ඉන්නේ නැහැ මරණයක් ඉන්නේ නැහැ ඉපදීමක් නැති තැන. ඒක අපිට ළඟ තැනකින් තේරුම් ගන්න පුළුවන්. ළඟ තැනකින් තේරුම් ගන්න පුළුවන්. ඒක අර විදිහට හිතන එක ඥානයක්. ඒක ප්‍රඥාවක්. ළඟ තැනකින් හිතුවොත් මෙන්න මේමය. මේ මිනිස්සෙක් මැරිලා අපි හිතමු බල්ලෙක් මැරිලා කියලා. බල්ලෙක් මැරිලා කුණු වෙලා පණුව ගහලා ගඳ ගන්න. බල්ලෙක් මැරිලා ලොකු බල්ලෙක් මැරිලා කුණු වෙලා පණුව ගහලා දැන් ගඳ ගන්න. දැන් මේ ඒ පණුව ගහන ගතිය ගඳ ගහන ගතිය මරණ ගතිය ඇතුනේ කුණු වෙන ගතිය ඇතුනේ මොකටද? ඒ ඉපදීමක් තිබිච්ච තැනකට නෙවෙලා තියෙන්නේ. ඒ බල්ලට බල්ලෙක් හැටියට ඉපදිච්ච ගතියක් තිබුණානේ. ඒ ඉපදීම තිබිච්ච තැනකනේ අර කුණු වීම ආවේ. නේද? දි รา යෑම ආවේ. පණුව ගහන ගතිය ආවේ. ගඳ ගහන ගතිය ආවේ. එහෙමනේ. එතකොට තේරෙනවද අපි හිතමු එයා හිටියේ ගහක් යට කියලා. ඒ ගහ යට ඒ ශරීරය ප්‍රමාණයට ඒ ශරීරයේ ප්‍රමාණයට ඉදිමිච්ච ශරීරයක් නම් ඒ ශරීරයේ ප්‍රමාණයට අහස ටිකක් තියෙනවනේ. නේද? ඒ බල්ල කුණු වුණාම ඒ ලේසරව ගහේ ගෑවෙනවා. මුල් වල ගෑවෙනවා. තනකොළ වල ගෑවෙනවා. ගහේ ගෑවෙනවා, ගහේ මුල් වලත් තැවරෙනවා, තනකොළ වලත් තැවරෙනවා. හැබැයි ඒ තන තැවරෙන්නේ නැති තැනකුත් තියෙනවා. ඒ තමයි ඒ බල්ලා හිටපු තැන අහසේ මේක ගෑවෙන්නේ. මේක තේරෙනවා. අමාරුයි. ඒ බල්ලා හිටපු තැන අහස කෑල්ලේ අහස කොටසේ ජරාව තැවරෙන්නෙත් නැහැ, ගෑවෙන්නෙත් නැහැ, මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි අර ඒක තැවරීම සිද්ධ වුණේ ගහේ, තැවරීම සිද්ධ වුණේ මුලේ, තැවරීම සිද්ධ වුණේ බිම, තැවරීම සිද්ධ වුණේ තනකොළ වල. හැබැයි අහසේ මේක ගෑවෙන්නේ නැහැ. අහසේ මේක තැවරෙන්නේ නැහැ. ලේ කුණප මොකක්වත් තැවරෙන්නේ නැහැ. වෙනසක් තියෙනවනේ ධර්මතා දෙකේ. ගහ කියන එක හේතුවෙන් හටගත් එකක් නේ. සංකතයිනේ. එතකොට මුල් කියන ඒවා හේතුවෙන් හටගත්ත දේවල් සංකතයිනේ. ඊළඟට තනකොළ කියන දේවල් හේතුවෙන් හටගත්ත සංකතයිනේ. අහස කියන එක හේතුවකින් හටගත්තේ නෑනේ. සංකත නෑනේ. අන්න ඒ නිසා තමයි ඒක එහෙම වෙන්නේ. ඒක නිසා කොච්චර නිවනට කොච්චර මිනිස්සු ගියත් කවදාකවත් වැඩි වෙන්නේ නැහැ කියනෝනේ.
කොච්චර මිනිස්සු නිවන් අවබෝධ කරගත්තත් අප්පු දැන් නම් පිරිලා හවුස්ෆුල් මේක වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. ඒ තරමටම නිවිච්ච ගතියක් තියෙන අහස කියන එක සාමාන්‍යයෙන් නිවන කියන එක අහස වගේ එකක් නෙවෙයි. නිකන් අර ළඟින් තියෙන එකක් අර නිවන මෙන්න මෙහෙමයි කියලා තේරුම් ගන්න මේ භාවිතා අපේ මට්ටමින් භාවිතා කරන්න පුළුවන් තරමේ ධර්ම ස්වභාවය ධාතු ස්වභාවය. අනිත් එක අහස පැන පැන යන්නේකුත් නෙවෙයිනේ ඔහේ පවතින. ඒක සුදුත් නෑ කළුත් නෑ මිටිත් නෑ දිගත් නෑ ඔහේ පවතින. මේ ආකාශ ධාතුව. නිර්වාණ ධාතුවත් හරීම සාන්තයි. නිර්වාණ ධාතුවත් හරීම පිවිතුරු. කිසිම දෙයක් ඒකේ පාටක් වර්ණයක් මොකක්වත්ම නැහැ. මාන්නේ හැදෙන්නේ නැහැ. ඇත්තටම ඇයි මාන්නේ හැදෙන්නේ නැත්තේ? මාන්නේ හැදෙන්නේ නැත්තේ ඒක මනින්න දෙයක් නැති නිසා. නිවනේ මනින්න දෙයක් මෙහෙමයි කියලා දෙයක් නැහැ. නිවනේ දැන් මනින්න ඉන්නේ කෙලෙස් වශයෙන් හරි උසමහත වශයෙන් හරි හේතුවකින් හටගත්තු දෙයකනේ මැනීමක් කරන්න පුළුවන්කම. දැන් මිනිස්සු මනිනවනේ. මිනිස්සු බර වශයෙන් මන කිරා මනිනවා, උස වශයෙන් මනිනවා, පාට වශයෙන් සලකා ගන්නවා, උසයි කියලා කියනවා මනිනවා, මහතයි කියලා මනිනවා. හැබැයි නිවනේ මහතත් නැහැ උසත් නැහැ. ඒක නිසා ඒ වගේ ඇත්තටම මේ නිකන් හිතෙන්නේ නැද්ද? මෙහෙම හිතලා බලන්න. බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට සමහර කාලවලට පාළුයි කියලා හිතනවා. අහලා නැද්ද මේ? එහෙම හිතෙනවා. බ්‍රහ්මයෝ බ්‍රහ්ම ලෝකේ ඉඳලා බොහොම කල් හිටියන් පස්සේ ඒ සමහර තනි බ්‍රහ්මයන්ට හිතනවලු හරි පාළු. හරිම පාළුයි කවුරුවත්ම නැහැ. මං වගේ තව එක්කෙනෙක්වත් හිටියොත් හොඳයි වගේ හැඟීමක් ඇති වෙනවා. මේ වගේ මං වගේ තව එක්කෙනෙක් හිටියොත් හරි හොඳයි කියලා එහෙම හිතෙනවා. එහෙම හිතා ඉන්නකොට පස්සේ කාලෙකදී වෙන බ්‍රහ්මයෙක් පහළ වෙනවා. අලුතෙන් පහළ වුණානේ වෙන තැනක ඉඳලා එතෙන්ද තේන්දු වෙනවා. මේ දෙන්නා ඊට පස්සේ කොමියුනිකේට් කරන් පස්සේ අර ඉස්සෙල්ලා බ්‍රහ්මයා හිතනවලු මෙයා ආවේ මං හිතපු නිසායි කියලා. මෙයා මේ දෙවෙනි එක්කෙනා ආවේ මං හිතපු නිසා. ඒක නිසා මගේ හිතින් තමයි මෙයා හැදුනේ, මගේ ඕන කමින් මගේ හිතින් හැදුනේ කියලා එයා හිතා ගන්නවා මම තමයි ලෝක කියලා එහෙම හිතා ගන්නවා. අනිත් එක්කිනා දෙවෙනියට ආපු එක්කිනා හිතා ගන්නවලු මම මෙහෙට එන්න කලින් හිටියේ මෙයා. ඒක නිසා මේ පැත්තේ ලෝක අයිතිකාරයා මෙහා කියලා එයා හිතා ගන්නවලු. ඔහොම ප්‍රශ්න සූත්‍ර දේශනාවල විස්තර කරනකොට එහෙම තියෙනවා. ඔය වගේ හිතා ගන්න. පස්සේ ආපු එක්කිනා හිතා ගන්නවා මෙයා තමයි මාස්ටර් කියලා. මාස්ටර් වශයෙන් ඉස්සලා හිටපු එක්කිනා හිතනවා මෙයා ඇවිල්ලා මගේ ගෝලයා කියලා. ඉතින් ඔහොම යනකොට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා. ඔහොම යනකොට පස්සේ ආපු කට්ටිය ගෝලයෝ වෙනවා. අර ඉස්සලා එක්කෙනා මාස්ටර් වෙනවා. අනිත් එක් පළවෙනි එක්කෙනා මහා එක්කෙනා වෙනවා. ඒක නිසා මහා බ්‍රහ්මයා කියනවා. අනිත් අය පූජ්‍යයි. ඉතින් ඔය වගේ දැන් හිතලා බලන්න බ්‍රහ්මයන්ටත් ඇති වෙනවා කාලෙකදී පාළුයි කියලා. නිවන් දැක්කන් පස්සේ පාළුයි කියලා හිතෙන්නේ නැත්තේ ඇයි? හිතෙන්න පුළුවන්. හිතෙන්නේ නැහැ. නමුත් ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා නිකන් අපි සාකච්ඡා ටික විනාඩි 5ක විතර අපි නිස්සද්ද වෙලා ඉන්න හින්දා විනාඩි 5ක් විතර අපි මේ විවෘත කරමු බලන්න වොයිස් එක. ඔන්න අර මහත්තයා කියනවා විජේවර්ධන මහත්තයා කියනවා නිවන් දැක්කන් පස්සේ එහෙම හිතෙන්නේ නැති හිතන්න හිතක් නැහැ කියලා. අනිත් අයගේ අදහස මොකක්ද?
ඈ නිවනට මේ මෑණියෝ කියනවා නිවනට තැනක් නැහැ කියලා. හරි. කෙනෙක් නැහැ. ඈ? නිවනට කෙනෙක් නැහැ. නිවනට කෙනෙක් නැහැ කියලා ආර පැත්තෙන් අර මෑණියෝ කියනවා. ඈ? මැනීමක් කරන්න දෙයක් නැහැ. තව? හැමදේම නිරෝධය වෙලා තියෙනවා. කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් තව? අසංකත අර මොකක්ද කිව්වේ? හේතු නැති දහක් කරන්න බෑ කියලා කියනවා. සාමාන්‍යයෙන් ඔව් කියන බලන්න. අසංකත කර්මයක් නිසා සංකත දෙයක් නෙවෙයි. අසංකත ධාතුව නිසා. ඔව්. ලෝභ ද්වේෂ මෝහ චෛතසික නැති. ලෝභය, ද්වේෂය, මෝහය චෛතසික නැති හින්දා. තව? ඈ? අනුපාද නිරෝධී වෙච්ච හින්දා. අනුපාද නිරෝධී ඇති ඔව් වෙච්ච හින්දා. සම්මාස මේ මාර්ගඵලයක් ලැබෙනකොට අර චිත්ත වීතිවල විදියට එක තැනකදී අන්තිම තැනදී නිවනේ glimpse එකක් දකින්නවනේ ක්ෂණයකට ඒක දැකගත්තොත් දැකපුවය කියන්නේ ඒක හරි සතුටක් කියන්නේ. ඔය එහෙම තියෙනවා. දැන් මේ අපි යන්නේ ඔව් එතන ඒකනේ එතකොට නිවන අපි යන්නේ නිවනේ. ඔව් නිවනේ නිවන් දැක්කම පාළුවක් දැනෙන්නේ නැහැ කියවනේ. පාළුවක් දැනෙන්නේ නැහැ. නිවන් දැක්කම පස්සේ පාළුවක් දැනෙන්නේ සතුටක් දැනෙන්න බෑ හැබැයි. පාළුවක් දැනෙන්නේ නැහැ, කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒකට ඇයි ඇත්තට ඒක වෙන්නේ? එහෙම. ඒක වෙන්නේ සමහර ඒවා ළඟින් යනවා ඩිංග තේරුණාට ඉදිරිපත් කරන්න නිකම් පසුබසිනවා හිත මේ උත්තරේ හරියටම හරි ගියේ නැත්නම් එහෙම මට මොන වින්නැහියක්ද වෙන්නේ කියලා එහෙම එකක් තියෙනවා. ඒක නිසා ඒක බ්‍රේක් කරගෙන ඉන්න. මෙන්න මේකයි මේකේ තේරුම. අපි බලමු මේ විදිහට. දැන් අපිට හිතන්න ඕනේනේ මේකනේ ඇඟ අපිට හිතන්න ඕනේ. ඒ හිතනකොට හිතන්න නම් අවශ්‍ය වෙනවා හිතන්ට අවශ්‍ය සකල මනා ටික ටූල් සෙට් එක අවශ්‍යයි. හිතක් යම් කිසි දෙයක් ගැන හිතන්න කලකිරෙන්න හරි සතුටු වෙන්න හරි අඬන්න හරි තරහ ගන්න හරි මාන්නේ හරි මොකක් හරි දෙයකට අවශ්‍ය ටූල් සෙට් එකක් තියෙනවා. හිතන්න එපායි ලෝකයේ ගැන හරි සංකතේ හරි හිතන්න ටූල් සෙට් එකක් ඕනේ. ඒ හිතීමේ චින්තන ටූල් සෙට් එක මොකද්ද? ඒකේ ඉන්ස්ට්‍රුමන්ට් එක මොකද්ද? ඒ තමයි චිත්ත සහ චෛතසික. මේ චිත්ත හිතින් චින්තනය කරන්න ඕන. හිතටත් බෑ නිකම්ම මේවා ඕනේ. එහෙට මෙහෙට හැරෙන්න අරමුණට ගොඩ වෙන්න මේ චෛතසික එහෙම අවශ්‍යයි. මෙනෙහි කරන්න ඉතින් අනිත් එක කලකිරෙන්න හැම වෙලාවෙම බෑ. කලකිරෙන්න අවශ්‍ය ටූල් එකක් තියෙනවා. කලකිරෙන්න අවශ්‍ය ටූල් එකක් තියෙනවා. කලකිරෙන්න එපා වෙන්න අවශ්‍ය ටූල් එකක් තියෙනවා. ඒක තමයි මේ එකක් තමයි හොඳ විදිහට කලකිරෙනවා අනිත් එක තමයි නරක විදිහට කලකිරෙනවා. හොඳ විදිහට කලකිරෙන්නේ ප්‍රඥාව. ප්‍රඥා චෛතසිකාවන් පස්සේ ඒකත් කලකිරීමක්. හැබැයි සාමාන්‍යයෙන් එදිනෙදා මිනිසුන්ට ගෙවල් දොරවල් කලකිරලා යනවනේ ඒ කියන්නේ ද්වේෂය. ද්වේෂය අවශ්‍යයි කලකිරෙන්න. එපා වෙන්න. තරහ ගන්න. ද්වේෂය අවයි. ඒක මෙතන තියෙන්න ඕන. මේක තියෙන්න ඕන. එතකොට අපි දකින්න බලන දේවල්ට මම හෙට මේ දේ හිතනවා හෙට මේ දේ කරනවායි කියලා හෙට ගැන හිතන්න එපායි. ඒ හෙට ගැන හිතන්න ටූල් එකක් අවශ්‍යයි. අනාගතයට දාලා විතර්කණේ දාලා ලෝභ කරලා ඉතින් ඒ විදිහට මේ ටූල් සෙට් එකක් අවශ්‍යයි. දැන් මේකේ වෙන්නේ මේ චිත්ත සහ චෛතසික ටික
ඔහොම තිබුණා. දැන් මේ සංසාරයේ වැඩ කරන්නේ මොකද? චිත්ත චෛතසික පරම්පරාවක්. චිත්ත චෛතසික පරම්පරාවක් මේ රූප කයකට පట్టල වෙලා රූප කයක් ඇතුලේ සෙට් වෙලා රූප කයක් ඇතුලේ මේක පట్టල වෙලා මේ ටූල් සෙට් එක ක්‍රියාත්මක වෙවි. එහෙ හිතනවා මෙහෙ හිතනවා දුර බලනවා ළඟ බලනවා අහනවා. ඉතින් ওই වැඩේ කර කර ඉන්න. දැන් මේක දිගටම මේක මෙහෙම ෆ්ලෝ වෙලා තියෙනවා. දැන් මේක කියනවා දිගටම යන හින්දා කියනවා රෝදේ කියලා. දිගටම දැන් රෝදේ වෙලා තියෙනවා. දැන් වෙන්නේ මොකද්ද? දැන් නිවන් දකින්න. දැන් මෙතන ෂේප් එකක් තියෙනවනේ මේ බොඩි එකේ. නේද? මේක ඇඳපු හැටියට බොඩි එකේ ෂේප් එකක් තියෙනවා. දැන් මේ නිවන් දැක්කයින් පස්සේ මේ මූණ මේකින් නැහැ. නේ? එතකොට උස මනින්න බෑ. මේ බොඩි එක මේකේ නැහැ. මහත නැහැ. එතකොට මේ බොඩි එක මේකේ නැති නිසා මේකේ බරක් නැහැ. පටවේ ගතිය නැහැ. බරක් නැහැ. මේ බොඩි එක මේකේ නැති හින්දා පාටක් කියන්න බෑ. තලෙලලුයිද මිටිද කියලා කියන්න බැරි. නිවනට මෙහා පැත්තේ පුළුවන්. නිවනට මෙහා පැත්තේ උසමයින්ට පුළුවන්. අනිත් එක තමයි මේකේ මේ වගේ එකක් නැති හින්දා අරයා මට වඩා පහතයි මං එයාට වඩා උසයි කියලා මනින්න මනුවක් කරන්න බෑ. මනින්න මෙන්න මේ මාන්නේ. මේක චෛතසිකයක්. මේ මාන්නේ මෙතන නැහැ. ඒක නිසා මැනගන්න බෑ. මේක තේරෙනවද? ඒ නිසා මේ ටික ඔක්කොම මෙතෙන්ට යනකොට නිවන් දැක්කයන් පස්සේ මේ ඔක්කොම ටික චෛතසික චිත්ත චෛතසික මාන මේ ටික ඔක්කොම මේ බොඩි එක ඔක්කොම ටික සීස් වෙලා යනවා. නැති වෙලා යනවා. සම්පූර්ණ මේක සම්පූර්ණ නැති වෙලා යනවා. මේ නැති වෙලා යනකොටම ඉතුරු වෙන්නේ මොකද්ද? නෙවීම. ඒකේ හේතුව මේ ටික නැති වෙලා ගියා කියලා කියන්නේ අන්න නිවුණා. මේ ටික නැති වෙලා ගියා කියලා කියන්නේම දුකින් නිදහස් වුණා කියන එක. මේ හැම තැනම තියෙන්නේ මොකද්ද? දුක් නිස්පාදකයෝ ටික තමයි මේ. දුක් හදන්නා වූ ටික. මේ වගේ හැදිච්ච එකක් තමයි මේ. මේගොල්ලෝම හදාගත්ත පෙට්ටියක් තමයි මේ. ඒක ඇස්සටම බහැලා ඒකේ ඇස්සෙම කරකව යන එකක් තමයි මේ. ඒක තමයි රෝධ ගතිය. මෙතෙන් යනකොට නිරෝධ. ඉතින් ඔය తত্ত্বය හොඳට හිතලා බලන්න ඇත්ත වශයෙන්ම මේ නිවන නම් හොඳයි. නිරෝධය කියන හැටියට හොඳයි. සාන්තයි වගේ පේනවා. නැත්තටම නැතිලා යන හින්දා ටික පරක්කු වුණත් කමක් නැtei කියලා වගේ අදහසක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ඉතින්. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න හේතුව මොකද්ද? එහෙම වෙන්න හේතුව අර මෙහා පැත්තේ ට ඇලෙනවා වටිනාකම ඒ පැත්තේ වැඩකරන්න නිකක් හිත බැඳෙන ඕනෑකම වැඩියෙන් තිබෙන හින්දා තමයි අර අතෙන්ට දාලා හිතන්න බැරි. ඒකයි තියෙන්නේ. සමහරවිට මෙහෙම හිතන්න පුළුවන් මේක අනිත් පැත්තට යනවා. ඒ තමයි අනිත් පැත්තට යනවා මේ දරුවෝ ගැන හිතනවා. ළමයි ගැන හිතනවා. නිවන් දකින්න ඕනේ තමයි. නිවන් දකින්න ඕනේ. මෙන්න මෙහෙම හිතනවා. නිවන් දකින්න ඕනේ. ඒක හොඳයි. හැබැයි අපේ කට්ටිය ඔක්කොම නිවන් දකින්න ඕනේ කියලා හිතනවා. එහෙම හිතෙන්නේ කරුණාව මුල් කරගෙනද මෛත්‍රී සහගත මුල් කරගෙනද නැත්නම් බැඳීම මුල් කරගෙනද? බැඳීම මුල් කරගෙනයි.
බැඳීම මුල් කර අපි ඔක්කොම නිවන් දකින්න ඕන කියලා හිතෙන්නේ මේගොල්ලෝ අතහැරලා මට තනියෙන් ය아가න්න බෑ කියන එකයි බැඳීමටයි කියන්නේ. ඈ? අයියක් නැහැ තනියෙන් යන්න වගේම තමයි අතහැරෙන්නේ. මේගොල්ලෝ අතහැරෙන්නේ. මේගොල්ලෝ මගේ හිතට බන්ධනේ වෙලා තිබෙනවා. ඒකයි එහෙම හිතෙන්න හේතුව. ඔය තමයි අන්න ඒකට කියන්න පුළුවන් ආදරය කියලා. ආදරය කියලා කියන්නේ මොකද්ද? බැඳීමනේ. ආදරය කියලා කියන්නේ බැඳීම. එතකොට අර යම්කිසි කෙනෙකුට ඒක අතහරින්න පුළුවන් නම් ආන්න එතකොට හිතෙනවා මං ආත්මාර්ථකාමී වුණාවත් දෝ කියලා එහෙම හිතෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන් නේද? මං ඉක්මන් වුණා වැඩිවද්ද ආත්මාර්ථකාමී වුණාවත් දෝ අනිත් අයත් එක්ක නිවන් දකින්න යන්න කියන්නේ එයාට මේ පැත්තට බැඳීම. කියන්නේ ඒ රූප වලට ඒ චෛතසික ධර්මات එක්ක මේ ගැටෙන්න හිතන්න බැඳීම වැඩි හින්දා. මේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා මම මේක කියන්න හේතුව මෙන්න මේක. අපි හිතමු මේක නිකන් අපි හිතමු නිවන කියලා. දැන් මේක අවබෝධ කරගන්න අපි මෙතෙන්ද ගිහිල්ලා එහෙම නැත්නම් යන්න කලින් අවබෝධ කරගන්න ගිහිල්ලා අවබෝධ කරගන්න. අපිට ඇත්ත වශයෙන්ම අපි මේක ගැන දන්නේ අහලා විතරයි. අපිට තියෙනවා දැනුමක් තිබෙනවා නිවන ගැන හැඟීමක් තිබෙනවා. ඒ හැඟීම නිවන ගැන හැඟීම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන ධර්මයට අනුකූලව අපි හිතාගෙන තිබෙන නිවනක් තියෙනවා. ඒකට කියනවා අනුමාන නිවන කියලා. අහගෙන දැනගෙන අපි හිතාගෙන ඉන්න නිවනට කියනවා අනුමාන නිවන කියලා. අනුමානෙන් හදාගත්ත නිවන. මේ අනුමාන නිවන ඉතින් අපිට අනුමාන නිවනේ ඇවිල්ලා අපිට දැනෙන විදිහට හිතාගත්ත එකක් නෝකේ තියෙන්නේ. ඒක නිසා ඒකේ අර නියම තියෙන අර ක්‍රීමි ගතිය. කියන්නේ ඒකේ නියම විදිහට තිබෙන අර සතුට අපිට ෆීල් වෙන්නේ. දැනෙන්නේ. ඇයි දැනෙන්නේ නැත්තේ? ඒක ප්‍රත්‍යක්ෂයක් නොවන නිසා. ප්‍රත්‍යක්ෂ නිවන නෙවෙයි. අපි හිතාගෙන ඉන්න එකක්. ඉතින් ඒ හිතාගෙන ඉන්න නිවන ඇවිල්ලා අපිට මේ හරියටම පර්ෆෙක්ට් නෑ. කරුණු කාරණාත් අපිට ඒක ගැන දක්වලා තියෙන කරුණු කාරණාත් හරි අඩුයි. නිවන ගැන යන්තරම් අහන්න නිවන ගැන අහන්න එතකොට තමයි මේ ගැන මේ ඇත්තට මේ හින්දාත් මේ විදිහට මේ හින්දාත් මේ විදිහට වෙන්න ඇති. මේ විදිහට වෙන්න ඇති කියලා හිතන්න යන්නේ ඒක ගැන අහන්නයි. එහෙම නේද? ඒක ගැන අහන්න හිතෙනවා. නිවන් අවබෝධ කරගන්නට නම් ඉස්සර වෙලාම කරන්න ඕනේ මෙන්න මේ පැත්ත තේරුම් ගන්න ඕනේ. මේක ඇවිල්ලා ඊතර මේක ඇවිල්ලා මෙතර. අපි බලමු. දැන් මේ තිබෙන්නා වූ දැන් මේ පැත්තට ගත්තාන් පස්සේ මේ තිබෙන්නා වූ චිත්ත චෛතසික
මේ ධර්ම මේ වගේ තිබෙන්නා වූ මේවා පුළුවන් තරම් වෙන කඩලා පොඩිම මයිනූට් මයික්‍රොස්කෝප් එකකින් කඩලා හොඳටම මේක විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. හේතුව මේක බලන්නේ නැති නිසා, මේක කඩා බිඳ බලන්නේ නැති නිසා, මේක විභජනය කරලා බෙදලා බලන්නේ නැති නිසා මේකෙන් හිත අහකට යන්නේ. මේකෙන් හිත අහකට යන්නේ නැහැ. යන්නේ නැත්තේ මේකට දීලා තියෙන වැලියු එක වැඩි. මේකට වැලියු එක දෙන්න විදියක් නැහැ. මේක ගැන දන්නේ නැහැ. මේක ගැන වැලියු එකක් දීලා තියෙන මුලාවෙන්. ඒක නිසා මේ ගැන තේරුම් ගැනීමට, මේ ගැන ගැඹුරින් තේරුම් ගැනීමට ඔය චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන ධර්ම වෙනම කඩලා බෙදලා බලන්න ක්‍රමයක් කියලා දෙනවා. අන්න ඒකට කියන මොකද්ද? විදර්ශනා කරනවා. සම්මර්ෂණය කරනවා. එකින් එකට බැඳලා තියෙන විදිහ හිතනවට කියනවා හේතු ප්‍රත්‍ය වශයෙන් බලනවා කියලා. සම්මර්ෂණය කරනවා. හේතු ප්‍රත්‍ය වශයෙන් බලනවා. පටිච්ච සමුප්පාදයේ වශයෙන් බලනවා. ධාතු ස්වභාව වශයෙන් බලනවා. අනිත් එක මේ දැන් අපි මැරලා ගියාන් පස්සේ අපිව පුච්චයිද වලේ දායිද කියලා හිතුවොත් එහෙම මොකද්ද නිකන් හිතෙන්නේ? අපේ මේ අපේ පින්වතුන් මොකද්ද හිතෙන්නේ? මැරලා ගියාන් පස්සේ මොනවා කරත් කමක් නැහැ කියලා කියනවා. වලේ දැම්මත් එකයි ප්‍රශ්නේ. පිටුවත් එකයි. මැරලා ඉවරයි. හැබැයි සමහර වෙලාවට තියෙනවා ඒකටත් බයයි. පුච්චනවට බයයි. මිනිස්සු පිච්චනවට බයයි. වලේ දානවට කැමති. පිච්චේ කියලා. ඈ? පිච්චේ කියලා. පුච්චනවට බය කියන්නේ ඒ කියන්නේ සමහර අයට තියෙනවා මරුණන් පස්සේ ඒක දැනෙනවා වගේ ටිකක් යන්තම්වත් ධනගතියක් එයිවද්ද වගේ එහෙම එකකුත් සමහරුන්ට තියෙනවා. ඒක නම් අන්ධ විශ්වාසය. සමහරුන්ට තියෙන එහෙම බයක් තියෙනවා. අර එක ආරණ්‍ය සේනාසනයක එක්කෙනෙක් මහාන වෙන්න ගිහිල්ලා ගෝලෙක් මං කිව්වනේ එක ආරණ්‍ය සේනාසනයකට ගියා තරුණ එක්කෙනෙක් මහාන වෙන්න. මහාන වෙන්න කියලා මාසයක් දෙකක් තුනක් හිටියා එහෙ. ඉතින් ඊට පස්සේ ඔය ස්වාමීන් වහන්සේලාගේ පොත්පත් කියනවා ඉතින් පොඩි ඔහොම කියවගෙන ඉන්නකොට ඉතින් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණාන් පස්සේ මොකද්ද කරන්නේ? වලේ දානවද? එහෙම කිව්වා ස්වාමීන් වහන්සේලා නම් වලේ දාන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ ගිනි ගොඩක් ගහලා පුච්චනවායි කියලා. එයාට ඒකට නිකන් ෂොක් එකක් වගේ ආවා. අපෝ පුච්චනවා නම් එහෙනම් මහාන වෙන්න බෑ කියලා ගියා යන්නේ. එහෙම ගියා. එයාර පින්තූරේ ගත්ත විදිහනේ. එකයි. ඔන්න ඔය වගේ කියන්නේ තියෙනවා. අපේ හිත බැඳිච්ච දේවල් තියෙන. ඒක නිසා මේකට නොමනා වැලියුස්, නොමනා වටිනාකම්, නොමනා ආකාරයේ තිබෙන්නා වූ නිකන් බැඳීම් හදාගෙන තිබෙන නිසා මේකෙන් කලකිරෙන්නේ මේක අපිට එපා වෙන්නේ. අන්න ඒ එපා වෙන්නේ නැති හින්දා තමයි නිබ්බිදාව කියලා කියන්නේ. නිබ්බිදාව එන්නේ නැති නිසා තමයි අපිට අරක ගැන තේරෙන්නේ. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම හරියට නිස්සරණ කියලා වචනේ. ඔව්. මේ නිස්සරණයයි නිරෝධයයි අතර වෙනස. නිස්සරණය කියලා කියන්නේ නිරෝධය තමයි. නිස්සරණ නෑ. නිවරට කියලා කියන්නේ. නිස්සරණ නිරෝධය. එතකොට කිසිම දෙයක ආයි මොකක්වත් ආයි හැදින්නෙත් නෑ. හිතක් පහළ වෙන්නෙත් නෑ. හිත සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හිත ආයි ක්‍රියාත්මක වෙන්නේ සංසාරයේ ආපු ක්‍රියාව මොකක්වත්ම නැහැ. චෛතසික දැන් අපිට එකින් එකට තියෙනවනේ චෛතසික වැඩ කරන ඒවා. ඒ එකක්වත් එතනින් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකක්වත් විතක්ක ਵਿਚාර වේදි සුඛ එකක්ද මොකක්වත් වැඩ කරන්නේ. ඔක්කොම ටික නැතිලා යනවා.
තාවකාලිකව පුළුවන් වෙනවා නේද? තාවකාලිකව සිත නැති වෙන. තාවකාලිකව. නැති වෙලා ආයෙ පුළුවන්. ඒ తాවකාලික සීස් වෙන්නේ නිරෝධ සමාපත්තියේදී. පැයකට දෙකකට දවසකට අමාරකට දවස් දෙක තුනකට එහෙම නිරෝධ සමාපත්තියේ හිත නවත්තන්න පුළුවන්. එතකොට නෑ බොඩි එක විතරක් තියෙනවා. හිත ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒකට කියනවා නිරෝධ සමාපත්තිය කියලා. නිරෝධ සමාපත්තියට හැම එක්කිනාට වෙන්නත් බෑ. ඒකට අනාගාමින් වහන්සේලාට සහ රහතන් වහන්සේලාට තමයි පුළුවන්කම. ප්‍රශ්න දෙයක් අහන්න පුළුවන් වතුර ටිකක් බලන්න. කොහොමද? නිරෝධ සමාපත්තිය රහතුන් වහන්සේලාට අනාගාමී වහන්සේලාට විතරයි පාන. කොහොමනේ? හේතුව ඒකටත් තියෙන හැම අනාගාමින් වහන්සේලාටම බෑ. හැම රහතන් වහන්සේලාටම බෑ. ඒ රහතන් වහන්සේලාට තියෙන්න ඕනේ නිරෝධ සමාපත්තියට සමවදින්ට සමාපatti 8ක් හුරු කරන්න ඕනේ. සමාපත්තිය කියලා කියන්නේ ධාන රූපාවචර ධාන සම්පාපatti 4කුයි අරූපාවචර ධාන සමාපatti 4කුයි මේ සම්පූර්ණ කරන්න. ඒ සම්පූර්ණ කරාට පස්සේ ඒ 8ෙන් තමයි ඉහළට යන්නේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඊට පස්සේ 5 6 7 8 ඒවල් ගිහිල්ලා 8 වෙනි එකකින් උඩට යනවා කියලා කියන්නේ නිවනට යනවා කියලා. ඒකත් සමාපත්තිය කියලා සලකන්නේ. ඒව නැතුව යන්න අමාරුයි. සත්‍ය හතර කියන්නේ ස්වාමීන් වහන්සේ නිරෝධ සත්‍ය හතර කියන්නේ ගාමිණී ප්‍රතිපදාව ආර්ය සත්‍ය. ඔව්. ඒකම ඔව් ආර්ය සත්‍යයෙන් එකක් තමයි ආර්ය සත්‍ය හතරෙන් එකක් තමයි නිවන. නිරෝධය. ස්වාමීන් වහන්සේ දැන් මහතන් වහන්සේ කෙනෙක් හිතක් නැහැ කිව්වොත් චිත්ත චෛතසික දෙකම නැහැ කියලා ස්වාමීන් වහන්සේ. එහෙමනේ. ඒක එහෙමනේ ස්වාමීන් වහන්සේ දැන් හිතයි චෛතසිකයි දෙකම නැහැ රහතන් වහන්සේට. හරිද ස්වාමීන් වහන්සේ? රහතන් වහන්සේලාට සිතක් තියෙනවා රහතන් වහන්සේලාට චෛතසිකක් තියෙනවා. ඉවනේ තමයි දැක්කේ. ඒක මෙහෙම තියෙන්නේ. ඒක හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. හරි පරිස්සමට ඔය අහන ප්‍රශ්නේ තියෙන තැන වැටහෙනවා. මම හිතනවා ඒ තමයි කියලා. රහතන් වහන්සේලාට සිත් නැහැ කියලා කියන්නේ. රහතන් වහන්සේලාට චෛතසික නැහැ කියලා කියන්නේ නැහැ. රහතන් වහන්සේලාට නැති පහළ වෙන්නේ නැති සිත් ටිකක් තියෙනවා. අකුසල සිත් පහළ වෙනවා. රහතන් වහන්සේලාට පහළ වෙන්නේ නැති චෛතසික තියෙනවා. අකුසල චෛතසික පහළ වෙන්නේ නැහැ. කුසල චෛතසික පහළ වෙනවා. ඒ කියන්නේ කුසල කියලා ඒවත් කියන්නේ ඒ කුසල කියලා කියන්නේ ඒ වෙලාවට යන්නේ ක්‍රියා කියලා. ක්‍රියාසිත කියලා. දැන් ඒ කියන්නේ කුසල වර්ගයේ වුණාට ක්‍රියාසිත කියලා කියන්නේ. ඒ සිත් පහළ වෙන්නේ රහතන් වහන්සේ නමක් ධ්‍යාන සමාපatti 8ක් උපදවාගෙන ඉන්න රහතන් වහන්සේට ඒක හුරු කරාම ඒක පුරුදු කළාම ඒ හුරුව නිසා නිරෝධය ගත වෙන්න පුළුවන්. ඒ වෙලාවට නෑ. රහතන් වහන්සේට නිරෝධ සමාපත්තියට සමවැදුනොත් විනාඩි 15ක්. ඒ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච වෙලාවේ උන්වහන්සේගේ හිතේ චෛතසිකක් නැහැ. හිතත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විනාඩි 15 විතර. ඊට විනාඩි 15 ඉවරෙච්ච ගමන්ම ආය පටන් ගන්නවා. ඒක නිරෝධයටපත් වෙනවා කියලා කියනවා. සවන්නත් එතකොට දැන් ඒ ඉන්න වෙලාවේ තියෙන ස්වභාවයයි සම්පූර්ණයෙන්ම නිර්වාණ ධාතුව නිර්වාණ පාල නිරට ගිය කෙන තත්ත්වයේ ඇති වෙන ඒ තත්ත්ව දෙකම
සර්ව සමාන. නිවනේ විඳීම වශයෙන් ගත්තොත් ඒක සමානයි. එක තැනකදී ඒ කියන්නේ සිතුත් නැහනේ. වෙනස තියෙන්නේ පිරිනුවම් පෑවන් පස්සේ හිතක් නැහැ, චෛතසිකක් නැහැ, බොඩි එකක් නැහැ. නිරෝධ සමාපත්තියේදී හිතක් නැහැ, සංඥාවක් නැහැ, චෛතසිකක් නැහැ, නමුත් බොඩි එක තියෙනවා. විදීමක් හිතන බොහොම නැහැ නෑ. නෑ. අපි අර ඒකේ සමාපatti සුවයක් විඳිනවයි කියන එකේ එතන සුවයක් විදීමට විඳින්න හේතුවක් නැහැ. ඒක චිත්තයයි වැඩ කරන්නේ විඳින්නේ නැහැ. ඒ කියන්නේ ඒකනේ අවේදිත සැපේ කියලා කියන්නේ. විඳින්න නැති සැපේ කියලා. එතකොට මේ අසංයත තලයට සමානයිද? අසංය තලයේ නැහැ. අසංය තලයේ සමාන වෙන්නේ නැත්තේ ඒකෙත් නිකන් කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙමයි කියලා. නමුත් කය මිස සිත නැති මහවලුව කියන්නේ. ඔව්. එතකොට ඒ හිත අක්‍රියලා වෙන්නේ අක්‍රියයි. එතකොට ඒක ඒ தත්ත්වය සමාන නැද්ද? නිවනට නෑ එන්නේ නිකන් අනුමානෙන් අපිට එහෙම ගන්න හිතා ගන්න පුළුවන් නිකන් අනේ මෙහෙම එකක් වදෝ කියලා. නමුත් ඒක වෙන්නේ ඒ බොඩි එකේට තියෙන බැඳීම එහෙම නැති කරපු එකකුත් නෙවෙයි ඒක. එයා නිකන් එක තැනකට හිතේ තියෙන කරදරකාරී ගතිය නිසා හිතත් එක්ක අමනාප වෙලා සහ හෙට ගිහින් තියෙන්නේ යන. එතන විදීමකුත් නැහැ නේද? විදීමක් නැහැ. හිතක් නැහැ. සම්මාසෙතුන රහත් ඵල සමාපත්තිය නිරෝධ සමාපත්තිය කියන දෙකම එකට. වෙනස් මා. නිරෝධ සමාපත්තිය වෙනස්. ඒක හොඳයි කතා කරමු. සමාධිත්‍ය තුන ඇති වෙන්නේ ශනික සමාධිය. ශනික මේ නිරෝධය සමාධිත්‍ය. ශනික නිරෝධය සම්පූර්ණ විස්තර කරන්නේ ශනික නිරෝධය. සමාධිත්‍ය ඇති වෙන්න තැන එතනත් ඇති වෙනවා ඊට කලිනුත් ඇති වෙනවා. නිරෝධය කියන්නේ නිවනට සාපේක්ෂ නිවනට සමාන නිරෝධය නිරෝධය නෑ ඒක මෙනෙහි කරගෙන යනකොට ඊට පස්සේ මේරින් ස්වභාවයට ගිහිල්ලා ඊට පස්සේ ලෝකෝත්තර හිත් පහළ වෙනකොට සම්මාදිට්ඨිය හොඳට බ්‍රයිට් වෙලා එනවා. මේ දැන් මෙයා නිවන අරමුණු කරනවා. නිවන අරමුණු කරනකොට හිත වැඩ කරන්නේ නැහැ. කිසිම හිතක් ඒ වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඒකට කියනවා නිරෝධ සමාපත්තිය කියලා. චෛතසිකත් නැහැ. හැබැයි බොඩි එක විතරක් තියෙනවා. විනාඩි 15ක්ද අදිෂ්ඨාන කරේ, පැයක් අදිෂ්ඨාන කරේ, පැය දෙකක් තුනක්ද දවසක්ද අදිෂ්ඨාන කරේ. ඒ මෙහෙන් අදිෂ්ඨාන කරපු ගැම්මට තමයි අරගෙන නැවතිලා තියෙන්නේ. අදිෂ්ඨාන කරපු කාල පරිච්ඡේදය විතරයි ඒක නැවතිලා තියෙන්නේ. හැබැයි එතනින් එහාට ඒක හිටින්නේ නැහැ. එනවා ආපහු. ඵල සමාපත්තිය තියෙන්නේ මෙහෙමයි. ඵල සමාපත්තිය තියෙන්නේ මෙයාට චිත්තසයිතික වැඩ කරනවා. සිත් ලෝකෝත්තර සිත් පහළ වෙනවා. ඒ කියන්නේ අපි හිතමු සෝවාන් වුණයි අනාගාමී වුණයි කියලා. අනාගාමින් වහන්සේ අනාගාමී ලෙවල් එකට තමයි නිවන දකින්නේ. සෝවාන් එක්කෙනා සෝවාන් මට්ටමට තමයි නිවන දකින්නේ. එයා කරන්නේ ඵල සමාපත්තිය කියලා කියන්නේ එයාට ලෝකෝත්තර මේ අපි හිතමු අනාගාමින් වහන්සේ කියලා. අනාගාමින් වහන්සේ නිවන මේ කියන්නේ නිවන් අත්විඳින්න එයා සමාපත්තියක් හදාගන්නවා. කියන්නේ ඒක නිවන අරමුණු කරගෙන නිවන් ගැන නිවන් නිර්වාණ ඵලය අරමුණු කරන්නා වූ හිත් යනවා. ඒවට කියනවා ලෝකෝත්තර සිත් කියලා. ඒ ලෝකෝත්තර සිත් වලින්
නිවන් අරමුණු කරගෙන නිවනේ තියෙන සාන්තිය විඳ විඳ ඉන්නවා. එතකොට ඒ සාන්තිය විඳිනකොට නිවනේ සාන්තිය විඳින්න මෙයාට මේ සාන්ත ඵල සමාපත්තියේ වේදනාව එහෙම අවශ්‍යයි. වේදනාව තියෙනවා. එතකොට හිත අවශ්‍යයි. ඒක අරමුණු කරන්න. හිත තියෙනවා. ඒ හැම එකක්ම ඵලසිත වලින් නිවන අරමුණු කරගෙන ඒ ඵලසිත වල පහළ වෙන්නා වූ වේදනාවෙන් වේදනා චෛසිකෙන් ඒකී තියෙන සාන්ත සුන්දර නිවිච්ච ගතිය විඳගෙන පවත්වනවා මෙතන. මෙතන චෛසික තියෙනවා. සිත් තියෙනවා. හැබැයි අරමුණු කරන්නේ නිවන. ඵලසිත. එතකොට මෙතන තියෙන්නේ එහෙම නිවන අරමුණු කරන්න හිතුත් නැහැ. නමුත් නිවි තියෙනවා. ඔන්න. ඇත්තටම මේ අපේ හිතක් පවතිනවා කියලා කියන්නේ පත්තු වෙලා තියෙන කියලා. හිතක් නිකන් පත්තු වෙලා තියෙන. දැල් වෙලා තිබෙන්නේ. දැන් ওই භාවනා කරන්න ගියාන් පස්සේ ඇස් දෙක පියාගත්තාන් පස්සේ Taman තනි වෙනවනේ. එතකොට බලන්න පුළුවන් මේකේ තියෙන පත්තුවේ කොච්චර එනවද කියලා හිතුවේ. නවතින්නේ නැහැ. දිගටම එකක් කරනකොට එකක්. සමහර ඒවා කිසිසේත්ම Tamanගේ ජීවිතයට අදාළ නැති ළඟපාතක හිතලා නැති ඒවා ඔහේ නිකන් උඩට එන. එහෙම වෙල උඩට එන. ස්වාමීන් වහන්සේ එච්චර අදාළ නැති දේවල් කොහොමද එන්නේ? යට දා බහලා තියෙන්නේ. කිසිම සම්බන්ධයක් නැති සිතුවිලි. ඇත්තටම අද දවසට සම්බන්ධයක් නැහැ. නමුත් අපි කවදා හරි දවසක එහෙම හිතලා ඒ වගේ අරමුණක ගැටිලා ඒවා ඔහේ යට තියෙනවා. තියෙනවා. එහෙම තියෙනවා. ඒ කියන්නේ මේ ආත්මෙ නොවෙන්න පුළුවන්. මේ ආත්මෙන්නටම සංසාර පුරුදු වෙන්න පුළුවන්. සමහරවිට මේ ජීවිතයේ උනත් කොහේ හෝ වේවා තැනක දැකලා බලලා අහලා නිකන් හිතන්නේ නැතුව යට ගිය එකක් වෙනවා. වෙන්න පුළුවන්. කර්මේ බලපාතේ ඉක්මතු කරන්නේ කර්මේ බලපෑමක් තියෙනවද? දැන් මොකක් හරි දකින්න කර්මේ සමහර ඒවාට තියෙනවා සමහර ඒවාට නැහැ. ඔහේ එනවා පුරුද්දට. හොඳයි තව මොනවද තියෙන ප්‍රශ්න එහෙම මේකට සම්බන්ධ. මම ඒක කිව්වේ ඵල සමාපත්තියේ සහ ඵල සමාපත්තියේ තියෙන්නේ සිත් චෛතසික තියෙනවා. නිර්වාණ ඵලයේ අත්විඳිනවා. අර එහෙම තරමටවත් වින්දනයක් නැහැ අර මේ නිරෝධ සමාපත්තිය. සම්මාසයට උඩ රාතන් වහන්සේලා ඔය දෙකටම සම්බන්ධ වෙලාවක් තියෙනවා. දෙකම වෙන වෙනවා. මෙහෙම තියෙනවා සමහර ස්වාමින්වහන්සේලා සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේට නිරෝධ සමාපත්තිය පුළුවන් හොඳට පුළුවන් නිරෝධ සමාපත්තිය හොඳට පුරුදු කරන්න තියෙන්නේ මේ සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ මම මේ දවස්වල නිතරම ශුන්්‍යතා විමුක්තියෙන් වැඩ වාදේ කරනවා කියලා. ශුන්්‍යතා කාගේ හරි මේ ඔව් ශුන්්‍යතා විමුක්තියෙන් වැඩ වාදේ කරනවා. ඒ කියන්නේ ශුන්්‍යතාවය කියලා කියන්නේ ඒක අහපු එක හොඳයි. ශුන්්‍යතාවය කියලා කියන එක මම මෙහෙම විදිහට කියන්නේ. වාහන තියෙනවනේ. ඒ වාහන එකක් ගත්තන් පස්සේ එද වාහන තියෙනවා කේම්බ්‍රිජ් කාර් තියෙනවා. ඒ පරණේවනේ. ඇමරිකන් නේද? කේම්බ්‍රිජ් බ්‍රිටිෂ් තාරිවා. ඔස්ටින් කේම්බ්‍රිජ් තියෙනවා. ඊට පස්සේ ජපාන් ටොයෝටා තියෙනවා. හොඳට හිතා ගන්න. තව හොන්ඩා තියෙනවනේ. ජපාන් කාර් හොන්ඩාද? මැස්ඩා. හොන්ඩා, ඉසුසු, නිසාන්, සුසුකි. ආවනද?
Audi වල ජර්මනි සුබරු ගියක් තියෙනවා. ඔය වගේ වාහන තියෙනවා. දැන් ඔය ඉස්සරහා වාහන පාක් කරලා තිබුණාන් පස්සේ ඒ වාහනය අපි ඔය වගේ සංඥාවකින් තමයි හඳුනාගන්නේ. Subaru, Isuzu, Toyota නේද? සංඥාවකින් තමයි අපි කාවද්දගෙන තියෙන්නේ. අපේ හිතට වද්දාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ඔය වාහනයේ තියෙනව නේද පිට තහඩු. තහඩුවයි පාටයි. ඔය තහඩුවයි පාටයි නිසා ඔය වාහනේ තිබෙන අභ්‍යන්තරේ වහලා තියෙනවා. ඒක අපිට නිතර වැටහෙන්නේ නැහැ. පේන්නේ. දැන් ඔය Subaru, Isuzu, Suzuki, Nissan ඔය තියෙන වාහන සංඥා ටික ඔය සංඥා ටිකට අපි ගාම්භීර අගයන් ගාම්භීර වටිනාකම් ඒවට අගයන් ඒවට යම්කිසි තත්ත්ව අපි ප්‍රදානය කරලා තියෙනවා. ඒ සංඥාවයි ඒකට දීලා තියෙන වටිනාකම් අගයයි මත තමයි අපේ හිත ඒකේ එළිලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි අපි වාහනයක් දිහා බැලුවන් පස්සේ වාහනේ අභ්‍යන්තරය අපිට පේන්නේ නැහැ. වාහනේ අභ්‍යන්තරය පේන්නේ නැහැ. දැන් ඕක ඔය වාහනේ අපි ගන්නේ හිතින් අල්ලගන්නේ තහඩුව මුල් කරගෙන ගොඩට. වාහනයක් අපේ හිතේ දරාගන්නේ අර පාට වෙච්ච හැඩවත් වෙච්ච ග්ලාස් එක දාලා තියෙන ඒ ලොකුවට පිම්බිලා තිබෙන්නා වූ කොටස ඒ ඔක්කොම මේ ලෝඩ් එකම තමයි අපේ හිතේ වැලියු එකක් දීලා ගන්න. එහෙම නෙවෙයිද? එහෙම තමයි තියෙන්නේ. දැන් හොඳට බලන්න ඔයක තදයිනේ. ඕක හරිය ඔය සංඥාව Suzuki ඔය Toyota ඔගෙන ඕක සංඥාව ඔය හැඩයයි ඒකේ පාටයි ඒකට දීලා තියෙන අගයයි ඒකේ තියෙන නමයි ඔක්කොම ටිකත් එක්ක අපේ හිත තදින්ම එකේ අඬු දාලා අල්ලලා තියෙනවා. ඇත්තටම බැලුවම ඔය තහඩු ටික දොරවල් ටික ගලවලා වෙන් කරා. ටයර් ටික ගලවලා වෙන් කරා. නට්ස් ටික ගලවලා වෙන් කරා. ග්ලාස් ටික ගලවලා අයින් කරා. අර වීල්ස් ටික වෙන් කරලා පැත්තකින් තිබ්බම අර තිබෙන්නා වූ මේ ඇතුලේ තියෙන සීට්ස් කවර් සීට්ස් වෙනම ගලවලා වෙන් කරාන් පස්සේ අපි හිතමු මේකේ කාර් එක ගලවලා දාන්න පුළුවන් මේකේ ශාලාවේ. දැන් මම මේ ටික ඔක්කොම වෙන් කරලා ගියන් පස්සේ තියෙන නට්ස් ගොඩක් තිබෙනවා. තහඩු ගොඩක් තිබෙනවා. ග්ලාස් ගොඩක් තිබෙනවා. ස්ටීරින් වීල් එක සහ එකේ ආනපන්න වෙනම තියෙනවා. ටයර් ටික තියෙනවා. ඉතින් ඔක්කොම සීට්ස් තියෙනවා. කවර් තිබෙනවා. ඔය ඔක්කොම ටික වෙනම තිබ්බන් පස්සේ ඒ ටික එහෙම කරොත් එහෙම වෙන්නේ අර අපි හදාගත්තට පිම්බිච්ච වාහන සංකල්පය ඉන්නේ අර පිම්බිලා තිබෙන Suzuki, Isuzu, Nissan කියන ඒ සංකල්පය අපිට ඉන්නේ නේද? එතකොට අරක අපි අර ඔක්කොම එකට සෙට් එක ගත්තන් පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ මහ ලොකු දෙයක් කියලා. ඒ වගේම ඔය දැන් අරක ගැලවිලා ගියා නේද? දැන් අර ටික ඔක්කොම තව පොඩියට ගන්නකොට ඔය ඇත්තටම තහඩු කියලා ගත්තන් පස්සේ තහඩු වල තිබෙන්නේ සමහර ඒවා තියෙනවා ජොයින්ට්ස් කරලා තියෙන්නේ. ලොකු තහඩු සෙට් එකක් තියෙන. ඒකේ තියෙන යන්යන් අයින් වලට යන්යන් පොඩි කෑලි දාලා හයි කරපු ඒවාත් තියෙනවා. ඒවත් බෙදලා ගත්තම තියෙන්නේ එකම එක වාහනයක් නෙවෙයි. තියෙන්නේ ආන්න පන්න සෙට් එකක් තිබෙනවා. ආන්න පන්න කට්ටලයක් තිබෙනවා. වීල්ස් ටිකක් විතරයි තියෙන්නේ. තහඩු ටිකක් විතරයි තිබෙන්නේ. එතකොට අර අපි ඇලුම් කරපු ආසා කරපු වටිනාකම දීපු එක එතන නැහැ. නෑනේ.
අපි වාහනේ විසුසු වාහනයක් කියලා ලොකුවට පාටට පුම්බගෙන අපි ආලේ කරපු, අපි වගේ කරපු ඕනෑ කියලා ගත්තේ ඒක එතන නෑ. එතකොට අර අපි ඉස්සෙල්ලා වාහනයක් කියලා ගත්ත නේද හිතින් තදට. ඒක එතන නැති නිසා ඒකට කියනවා ශූන්‍යයි කියලා. ඒ අපි හිතින් හිතාගත්ත වාහනේ එතන නැති නිසා කියනවා වාහනේ ශූන්‍යයි. හැබැයි වාහනේ ශූන්‍ය වුණාට ඒ වාහනේ කියලා මේ ඇලුම් කරන්න හේතු වෙච්ච ඇනනට් කැල ටික විතරක් තියෙනවා. දැන් මේ ජීවිතය ගත්තන් පස්සේ ওই විදියමයි. කියන්නේ අපි මේ කොණ්ඩය, මේ ඇස් දෙක, කන් දෙක, නාසය, ඊට පස්සේ මේ තොල් පොටවල්, නිකට, දෙකම් මුල්, බෙල්ල, උරහිස, ඇඳුම් පැළඳුම, අත් ඇඟිලි මේ ඔක්කොම ටික එක සෙට් එකට අරගෙන සත්ත්ව සංඥාව වද්දාගෙන තියෙනවා. සත්ත්ව සංඥාව ගැඹුරට වද්දාගෙන තිබෙනවා. ඒ සත්ත්ව සංඥාවට තමයි අපි ඇලුම් කරන්නේ. ඒ සත්ත්ව සංඥාවට තමයි අගේ දීලා තියෙන්නේ. ඒ සත්ත්ව සංඥාවට තමයි වටිනාකම දීලා තියෙන්නේ. ඒක නිසා මේ ටික අපි ධාතු වශයෙන් කොටස් කරපු ගමන් මෙතන තියෙන්නේ ධාතු ස්වභාවය. ආයතන ස්වභාවය. ඇත්තට කෙස්ලොම් නියද සම්මස්නාර ඇට මිදුළු ආදි වශයෙන් කොටස්. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන ආකාශ වශයෙන් ධාතු ස්වභාවය කියලා වෙන් කරපු ගම. එතකොට අර සත්ත්ව සංඥාව කියන සත්වයා කියන එක කියන ශූන්‍යයි. නේද? ආන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ සත්වයක් නැති, ජීවිකුත් නැති, ආත්මත් නැති, ටොයටත් නැති, සුසුකිත් නැති, නිසානුත් නැති, නිකාම්ම යකඩ ගොඩකට සමාන වාහනයකට ඒ වගේම සත්පුද්ගල නැති, ජීවගතියක් නැති නිකන් ධර්ම ස්වභාව විතරක් තියෙනවායි කියලා තේරුම් ගන්න. අන්න ඒකට කියනවා ශුන්‍යතාවෙන් වැඩ වාසය කරනවා කියලා. නිර්වාණය ඇවිල්ලා ශුන්‍යතාවේ පරම ශූන්‍යත්වය. නිර්වාණය කියන පරම ශූන්‍යත්වය. ඒකට මම කාරණයක් කියන්නම්. මේ කියපු ටික තේරුණාද? තව කාරණයක් කියන්නම්. අපි මේකේ වාහනයක් ගලවනවා. අපි මෙතන වාහනයක් ගලවනවා. වාහනයක් ගලවලා ඉස්සෙල්ලා හොඳ මොකද්ද ගන්න වාහනේ? මරුතියක්ද? BMW එකක්ද? බෙන්ස් එකක් ගන්න. ජර්මන් වාහනයක්. ජර්මන් වාහනයක් අරගෙන බෙන්ස් එකක් අරගෙන දැන් ගලවනවා. බෙන්ස් එක කිව්වන් පස්සේ නිසාන් වලට වඩා ඉහළයි නේද? බෙන්ස් එකක් කියපු ගමන් නිසාන් මේ එතකොට සුසුකි ඕවා නෙමෙයි මේ නිසාන් කියපු ගමන් ඩෝලෝ BMW පාස් කරගෙන නේද යන්නේ? මේ ඒ වගේ ඔන්න දැන් බෙන්ස් එකක් තියෙනවා. ඒ බෙන්ස් කාර් එක කියවම පස්සේ හමුතු මේ බෙන්ස් කාර් එකක් ගම ඒකේ යනකොට හරි අමුතුයි. ඒ බෙන්ස් කාර් එකේ හරි ආනුභාව සම්පන්න ගෑමක් යන්නේ. ඔව් මම ගිහිල්ලා තියෙනවා මේ අශෝක මහත්තයා කාර් එකේ මේ දැන් ඒකේ අමුතු තියෙනවා මේ අර අය සලකුණ ඊට පස්සේ ඒකේ තිබෙන මේ අර නම ඒක නිසා ටික අමුතු දැනෙනවා හිතට. දැන් ඔය වාහනේ ගැලුවා. ඔකේ තහඩු, ඔකේ දොරවල්, ස්ටියරින් වීල් එක, නට්ස්, සීට්ස්, ඊට පස්සේ හෙඩ් එක, ඊට පස්සේ ඔය තිබෙන්නා වූ අර එන්ජින් එක, ඊට පස්සේ අර මේ සොකට් සෝපර් අරවම ඔක්කොම ටික ගැලුවන් පස්සේ අර බෙන්ස් සංකල්පය අපේ හිතෙන් අහකට යනවනේ. යනවනේ. ඔන්න ශූන්‍යයි. දැන් බෙන්ස් සංකල්පේ නැහැ. හැබැයි ඒ බෙන්ස් එකක් හැටියට සංකල්පයක් හැදෙන්න
බෙන්ස් එකක් හැටියට යම්කිසි හිතුවිල්ලක් මතුවෙන්න බෙන්ස් එකක් හැටියට සංඥාවක් පැලවෙන්න හේතු වෙච්ච උපකාර වෙච්ච යකඩ ටිකක් තියෙනවා මේකේ නේද දැන් බෙන්ස් සංකල්පේ නැහැ බෙන්ස් හැඟීම නැහැ බෙන්ස් එකක් කියන හිතුවිල්ල නැහැ ඒ හිතවිල්ලක් පැලවෙන්න හැදෙන්න මතුවෙන්න උපකාර වෙච්ච යකඩ ටිකයි ඔක්කොම තහඩු ටිකයි මෙතන තියෙනවා නේ පාවිච්චි කරපු වැඩ ටිකක් තියෙනවා දැන් මේක තියෙන්නේ කොහෙද ඒ බඩු ටික ශාලාවේ ඇතුළේ අපි පස්සේ මොකද කරන්නේ ඒ බඩු ටිකත් අපි අයින් කරලා දාන එළියට ශාලාවේ තිබිච්ච බඩු ටිකත් අයින් කරලා දානවා. මොකක්වත්ම මේකේ නැහැ. එතකොට මොකද තියෙන්නේ? එතකොටත් ඇවිල්ලා බඩු මොකකුත් නැති ශූන්‍යයි. දැන් බලන්න බෙන්ස් එකකුත් නැහැ. බෙන්ස් එකක් හැදෙන්න තිබිච්ච ආන්න පාන්න කට්ටලෙත් නැහැ. නේද? ශූන්‍යයි. දැන් මේ ජීවිතය දිහා බැලුවම මේ ජීවිතයේ හිසේ පටන් පාදාන්තයේ දක්වා ඇතුළත පිටාන්තයේ බැලුවම මේකේ දින සත්වයක් නැහැ. පුජ්‍යලයකුත් නැහැ. ආත්මයක් ජීවියක් මොකකුත් නැහැ. හැබැයි ඒ වගේ ආත්මයක් ජීවියක් සත්වයේ පුජ්‍යලයක් කියලා හිතාගන්න උපකාර වෙච්ච පඨවි ආදී ධර්ම කට්ටලයක් තියෙනවා. ඒ ටිකෙන්නේ මේක හදාගත්තේ. නේද? දැන් මේ ටිකත් අයින් කරන් පස්සේ පඨවි ආපෝ තේජෝ වායොත් නැහැ චිත්ත විඥාන චෛතසික මොකුකුත් නැහැ. ඒ ටිකත් අයින් කරන් පස්සේ එතකොට සත්ව සංඥාවකුත් නැහැ හැඟීමකුත් නැහැ. ඒ වගේ හැඟීමක් පහළ කරගන්න හේතු වෙන ධර්ම පාවිච්චි කරපු ධර්ම කොටාසයකුත් නැහැ. එතකොට ශූන්‍යයි කියලා කියන්නේ පරම ශූන්‍යයි වෙන්නේ නැද්ද? පරම ශූන්‍යයි නේද? නිවන ඔන්න ඔය වගේ. නිවන කියලා කියන්නේ ඔන්න ඔය වගේ එකක්. හේතුව දැන් අර අපි ශාලාවට එනකොට ශාලාවේ බෙන්ස් සංකල්පය හදාග ඒකක් නැහැ. ඒක හදාගන්නට නිකන් පාවිච්චියට ගන්න පුළුවන් වෙච්ච තහඩු කට්ටල අරමේ උත් නැහැ. ඒක නිසා ඒ ටිකත් අයින් කරන් පස්සේ මේ ශාලාව ඇතුළ පරම හිස් ශූන්‍යයි. නිවනට ගියන් පස්සේ ඔන්න ඔය වගේ. ඒ කියන්නේ නිවනේ සත්‍යයක් කියලා හිතාගන්නට සත්‍යයක් කියලා පාවිච්චිට ගන්න පුළුවන් රූප කැලිත් ඒකේ නැහැ ශූන්‍යයි. විඥාන කැලිත් ඒකේ නැහැ ශූන්‍යයි. චෛතසිකත් නැහැ ශූන්‍යයි. ඒක නිසා නිර්වාණ ධාතුව ඇවිල්ලා ඔය සත්පුජ්‍යලේ හදාගන්නට හේතු වෙන පාවිච්චිට ගන්න නාම රූප ධර්මයන්ගෙන් ශූන්‍ය නිසා ඒක පරම ශූන්‍යයි. තේරෙනවද? ඔන්න ඔය විදිහ. අවබෝධ වෙන්නේ කොතෙන්ද ඒක දැනෙන්නේ ශූන්‍යතාවයේ දැනෙන්නේ විපස්සනා කරලා ඉහළට යන්න. හිතකටනේ ස්වාමීන් වහන්සේ දැනෙන්නේ. ඔව්. විදර්ශනා ඥානෙට දැනෙන්නේ. කියන්නේ ඔව්. ඒ කියන්නේ ඒ ශූන්‍යතාවය දැනෙනවා කියලා කියන්නේම විදර්ශනා ඥානයමයි. එන මොකක්ද? මොකක්ද කියේ? දැන් මේ බඩු ටික දැනගත්ත චිත්තචෛතසික නැති වෙන බව දැනගන්න එකද ඒ කියන්නේ අපිට අන්තිමටම වෙන්නේ ඕන? ආයි කියන්නේ මට හරියට පිටුනේ. දැන් අපි සංඥාව නැති කරා බඩු ටික තියෙනවා. බඩු ටික දැනගත්ත චෛතසික ටිකක් නැති වෙන බවද අපි අන්තිමටම දැනගන්න. ඒකත් නැති ඒකත් ඇත්ත වශයෙන් ඔව්. ඒ කියන්නේ තවත් ටිකක් යන්න පුළුවන්. එහෙම දැන් ওই ශූන්‍යතාවය කියන එක ඔය බාහිර වස්තුවකින් අපි ගලවලා ගත්තේ. ඕකයි ඔය ප්‍රශ්නේ ආවේ.
තේරෙනවනේ දැන් බාහිරිනේ හොඳට කල්පනා කරන්න. දැන් බාහිරයක් නේ අපි දැම්මේ. බෙන්ස් එක ඇවිල්ලා අපිට බාහිරයිනේ. නේද? බාහිර ඒවා ශූන්‍යයි කියලා දැනගන්න ලේසි. හේතුව අපි නෑනේ එතන. මම නැති හින්දා එතන ඒක මට තේරුම් ගන්න ලේසි. ඊට පස්සේ දැන් අපි මෙහෙම බලමු. දැන් මේ මම කියලා ගන්නදී බෙන්ස් එකේ ප්‍රශ්නේ අයින් කරන්න පුළුවන්. හැබැයි බෙන්ස් එකේ වගේ නෙවෙයි මේක. බෙන්ස් එකට අපි අවුරුදු බෙන්ස් එකක් කියලා බාර අරන් තියෙන්නේ අවුරුදු කීපයයි. අවුරුදු 10 15 හැරි 3යි 4යි හැරි කාලය. මේකට දීලා තියෙන මම ආන්නේ අවුරුදු 10 15 නෙවෙයි. ඒක නිසා මේකේ ලෝඩ් එක වැඩි. මේකට කාවැදලා තියෙන සත්ත්ව සංඥා වැඩි. ඒක අමාරුයි අයින්. හැබැයි පුළුවන්. දැන් මේක බෙදලා බැලුවොත් එහෙම හොඳට බලන්න බෙන්ස් එකට කරපු වැඩිම කරලා බලන්න. බෙන්ස් එකට කරපු වැඩේ ක්‍රම කීපයකට කරන්න පුළුවන්. හේතුව තමයි මේක කොටස් කරන්න පුළුවන් පරම ධාතු ස්වභාවය හැටියට. ඒ කියන්නේ කොටස් වලට කඩන්න පුළුවන් මෙහෙම. සත්ත්ව සංඥාව නැති වී යන කොටස් කිරීම අතර මෙහෙම කරන්න පුළුවන්. කෙස් ටික වෙනම කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇතුළාන්තයේ නහර හිසේ පටන් පාදාන්තය දක්වා කැරලි නහර, ඊට පස්සේ අස්තීන්, ඇත්ත, මිදුළු, ඊට පස්සේ මේ අර මොකද්ද ඕගන් සෙස්ට් එකකින් ගත්තාන් පස්සේ වකුගඩුව වෙනම, අක්මාව, ඊට පස්සේ දලබුව, හදවත, පිත්තාශය, ඔය ඔක්කොම ටික ගලවලා ගත්තාන් පස්සේ අර අපි බලපු සුන්දරත්වයෙන් බාරගත්ත පැහැදිලි ගතියෙන් බාරගත්ත ඒ කිනා එතනදී ශූන්‍ය වෙලා යනවා. අපි හිතන්නේ නැති එකකුත් තියෙනවා කි. අපි මේ දැක්කම කැතයි, අප්‍රසන්නයි, රෑ දැක්කොත් බයයි, බය වෙනවා. එහෙම එකක් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒ තමයි ඇටසැකිලි. ඇටසැකිල්ල අපි ඇතුළේ තියෙනවා. හැබැයි අපේ ඇටසැකිල්ල අපි දැක්කොත් එහෙම අපේ ඇටසැකිල්ලටත් අපි බය වෙනවා. රෑ දැක්කොත් බය වෙනවා. කණ්ණාඩියෙන් දැක්කොත් එහෙම බය වෙනවා. හැබැයි මේක තියෙනවා. මේ බය වෙන අපි බය කරන පිටින් දැක්කොත් බය වෙන මේ ඇටසැකිල්ල නිසා තමයි අපේ මේ අපිව බිමට මිරිකෙන්නේ නැතුව තියෙන්නේ. මේ ඇටසැකිල්ල නැති වුණා නම් එහෙම ඔය ඔක්කොගේම ඇත්තටම හිතලා බලන්න හිස් කබල නැත්තම් එහෙම ඔය හැම එක්කෙනාගේ මූණු ටික ටැච් වෙලා තියෙන නිකන් ටයර් වගේ පල්ලෙහාට මිරිකිලා තියෙන්නේ, ඉබිලා තියෙන්නේ. හරියට කියනවා නම් අපේ අම්මලා කැවුම් හදනකොට ඉතුරු වෙච්ච පිටි තියෙනවනේ. ඒ ඉතුරු වෙච්ච පිටි ටික නිකන් ඔහේ වක් කරනවා. අන්තිමට. අවදනේ. ඒක රොටියක් වගේ වෙනවා. ඒක කැවුම් නෙමෙයි, ඒක කැවුම් රොටි. එහෙම එකක් වෙනවා. ආන්න ඒ වගේ ටච් වෙලා යනවා. ඒ වගේ එකක් වෙනවා මේ මොකද්ද හිස් කබල නැත්තම් එහෙම. මේ හිස් කබල නැත්තම් ඕක කොහොමවත් වෙන. හොඳට හිතලා බලන්න මේක මිරිකලා පල්ලෙහාට ඒ වැක්කිරලා තියෙන්නේ නැද්ද කියලා. හොඳයි. මේ අතේ ඇටකරු ටික අයින් කරොත් එහෙම මේක නිකන් තියේවි නිකන් රෙදි කෑල්ලක් වගේ. නේද? එහෙම තමයි තියෙන්නේ. අත් දෙක බැලුවොත් එහෙම මේ අර සමහර වෙලාවට ළමයි මේක හොඳට හිතන්න සමහර වෙලාවට ළමයි එනවා මේ අර මොකද්ද වින්ටර් ජැකට් එකේ අත වින්ටර් ජැකට් එකට අත දාන්න නැතුව අත රිලීස් කරලා ඒගොල්ලෝ අත ඇතුලේ දාගෙන මෙහෙම හොල එනවා. ඈ? පඹේ වගේ ඒක නිකන් මෙහෙම හෙල වෙනවා. මේ
ඇටකටු ටික නැත්තම් එහෙම අපේ අතත් ඒ විදිහමයි. ඒ විදිහමයි. මේ ඇටසැකිල්ල නිසා තමයි අපි උඩට පිම්බිලා උඩට නිකන් කඳ වගේ පිහිටලා තිබෙන්නේ ඔය ඇටකටු සෙට් එක නිසා. ඒක අයින් කරොත් එහෙම විශේෂයෙන්ම මේ මොකද්ද ඇටසැකිල්ල හේවත් ස්කෙලිටන් සෙට් එක අයින් කරපු ගමන්ම සම්පූර්ණ මේක ගුලියට බහිනවා. ගුලියට බහිනවා. දැන් ඒක තියෙනවා මේ මෝචරියේ දැන් දොස්තර මහත්තයා දන්නවා මෝචරි නර්සස්ලා ඉන්නවනම් මේ ගෲප් එකේ ඒගොල්ලන්ටත් දන්නවා සාමාන්‍යයෙන් වැඩ කරන් පස්සේ මේ දැන් අපි මේ බොඩි එක කපනවනේ කපලා මෙහෙන් අර මේක නිකන් අර මෙතනින් කපලා මේක කපලා වෙලා මෙන්න මෙතනින් දාලා ඇදලා ගන්න ජරස් කාලා ගත්ත ගම මේක නිකම්ම මේ බහිනවනේ නිකම්ම ඇතුළාන්තයේ නිකම්ම හුලම් පිරිච්ච තැනක් වගේ ඒ ටිකෙන් තමයි යෝග පිම්බිලා තියෙන්නේ. ඉතින් ඔය වෙනස් කරන විදිය ඔය එක විදිහක්. දැන් දෙතිස් කෝණප වශයෙන් බෙදුවන් පස්සේ ඔන්න එක විදිහක් අපි අර සංඥා මෙයාද මේ හිටපු එක්කිනා මෙයාද මේ අහවල් එක්කිනා මෙයාද මේ හිතාගෙන හිටපු එක්කිනා කියලා හරි අපිට අමුත්තක් දැන්ලා අර පුජ්‍යල සංඥාව නිකන් ඇහැ ඉස්සරහ පිට කඩවැටෙනවා. ඊළඟට අනිත් එක තමයි ධාතු වශයෙන් බෙදනවා. ධාතු වශයෙන් බෙදාගෙන යනවා. එතකොට ධාතු වශයෙන් බෙදන්නේ මොකද්ද? මේ ජීවිතය ගැන හිත ජීවිතයයි ශරීරය ගැන හිතන හිතයි දෙකම කඩලා දානවා. දෙකම කොටස් කරනවා. විඥානය චෛතසික ඔය බෙදෙනකොට ඇත්ත වශයෙන්ම මේක බෙදාගෙන යනකොට මේකේ හිතන හිතවිල්ල කිව්වනේ. Taman හිතන හිතවිල්ලද කියලා ඒ හිතවිල්ලයි ඒ හිතන චෛතසිකයි ඔක්කොම ටිකත් එක්ක ශූන්‍යයි. එතන තියෙන්නේ ඇත්තට මේ චිත්ත චෛතසික රූප ටිකක් එක්තරා හැඩයකට ෆෝම් වෙලා ක්‍රියාත්මක වෙච්ච හැඩතලයක් විතරයි තියෙන්නේ. මේ අවසානයේදී බැලුවම පස්සේ හොඳ හිතනකම් රූපත් නැහැ නේද? හිතනතුම රූපත් නැති වෙලා යනවා. එක විදියකට. තව එකක් තියෙනවා මෙහෙම. දැන් එහෙම ඇහුවන් පස්සේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නිර්වාණයත් ධර්මයක් ලු. හොඳට හිතාගන්න. නිර්වාණයත් ධර්මයක් ලු. ඒක හැබැයි අපි අහලා තියෙන විදියටනේ. එතකොට මේ ජීවිතය කියලා කියන්නේ ධර්ම ස්වභාව ටිකක් ලු. නේද? ඇත්තනේ. දැන් අපි අවබෝධ කරගෙන යනකොට අපිට ඉස්සෙල්ලාම අහන්න ලැබෙන්නේ ලු. නේද? අපිත් ඊට පස්සේ මේ ලු එක පස්සේ යනවා. ගිහිල්ලා ප්‍රත්‍යක්ෂය අවබෝධ කරගන්නවා. ඒක ලු නෙවෙයි, එහෙමම තමයි. දැන් ප්‍රත්‍යක්ෂය අවබෝධ කරගන්න මෙතන දැන් එතකොට සත්‍යයකුත් නැහැ, ජීවියක් කියලා හිතාගන්න දෙයක්කුත් නැහැ, මම කියලා හිතාගෙන හිටපු පුජ්‍යලයක් නැහැ. ඉතින් මේ ඇටසැකිල්ලකටයි ඊට පස්සේ මස්, හම, කෙස්, ලොම් මේ දත් මේ සෙට් එකකට මම නමක් තියාගෙන තියෙනවා ඉසුසු වගේ. සුසුකි වගේ. ඊට පස්සේ බෙන්ස් වගේ. අවුඩි වගේ. BMW වගේ මම මේකට නමක් තියාගෙන තියෙනවා රණසිංහ කියලා. රණසිංහ. එහෙමනේ. දැන් මේ රණසිංහ කියන නම දාගත්තේ අර ධර්ම කොටාසයකට. අවසානයේදී කොහොම හරි නිවනුත් දැක්කා. නිවන ධර්මයක්. පුජ්‍යලයක් නෙවෙයි. මෙතනත් ඇත්තම පුජ්‍යලිකුත් නැල්ලු. මෙතනත් පුජ්‍යලයක ආත්මයක් නැල්ලු. ඇත්තටම නැහැ. එහෙනම් කවුද නිවන් දැක්කේ? හිතෙනවනේ. කවුද නිවන් දැක්කේ? කවුද නිවන් අවබෝධ කරගත්තේ? ඇත්තටම
වෙන්නේ මොකද්ද? පරම ගැඹුරාන්තයෙන් බැලුවන් පස්සේ සත්වයකුත් නෙවෙයි නිවන් දැකලා තියෙන්නේ. පුජ්‍යලයකුත් නෙවෙයි නිවන් දැකලා තියෙන්නේ. නිර්වාණ කියන ධාතුව, නිර්වාණය කියන ධර්මය අවබෝධ කරගෙන තිබෙන්නේ තවත් ධර්මයක් විසින්. තවත් ධර්මයක් විසින් තවත් ධර්මයක් අවබෝධ කරගෙන තිබෙනවා. ප්‍රඥාව කියන ධර්මයේ විසින් ප්‍රඥාව කියනා වූ ඒ පිරිසුදු දැකීම් බැලීම් සංඛ්‍යාත වූ ඒ ධර්ම ස්වභාවය විසින් අසංකත ධාතු සංඛ්‍යාත ධර්මය දැකලා තියෙනවා. එතකොට එහෙම වුණාන් පස්සේ එහා පැත්තේ සත්වයක් නැහැ, මෙහා පැත්තේ සත්වෙක් නැහැ. ධර්මයක් විසින් ධර්මයක් දකින්න එකයි අවසානයේදී වෙන්නේ. එතෙන්ද යනකල් අපි මම භාවනා කරනවා, මම තපස් රකින්නවා, මම සිල් රකින්නවා, ওই ටික දාගෙන තමයි බෝඩ් එකේ ගහගෙන තමයි අපි ඔය යන්නේ. අවසානයේදී වෙන්නේ මොකද්ද? මෙතන සත්වයක් නැති බව තේරුම් ගන්න දැන් හිතලා බලන්නකෝ සරලයිනේ. මෙතන සත්වයක් නැත්තම් කවුද නිවන් දකින්නේ? ප්‍රශ්නයක් එනවනේ. නේද? ඇත්තටම අවසානයේදී සත්වයක් නැහැ කියලා තේරුම් ගන්නකොට වෙලා තියෙන්නේ මොකද්ද? හැබැයි සත්වයක් නෙමෙයි නිවන් දැකලා තියෙන්නේ. පාවිච්චි කරන මාත්‍රයේදී ලෝක ව්‍යවහාරයේ හැටියට මේ ස්කන්ධ ගොඩාක් තියෙන හින්දා ඒවා ඒ වගේ ඒ සමූහයෙන් වෙන් කරලා හඳුනා ගැනීම සඳහා නමකුයි සත්ව කියන වචනයකුයි භාවිතා කරා ඇරෙන්න කරලා තියෙන්නේ මොකද්ද? මේ ධර්ම ස්වභාවයක් තවත් ධර්ම ස්වභාවයක් දැනගත්තා. හේතු ඵල හැටියට පහළ වෙන ක්‍රියාත්මක වෙන ධර්මයක් ධර්ම කට්ටලයක් හේතුඵල ධර්ම වලින් නැති ධර්මයක් තේරුම් ගත්තා. එහා පැත්තේ හේතුඵල ධර්ම නැහැ, මෙහා පැත්තේ හේතුඵල ධර්ම සමූහයක් තියෙනවා. ඔච්චරනේ. ඔන්න ඕක තමයි වෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවද? අමුතුයි නේද? අමුතුයි තව හිතන්න. මට Nirodhe ගැන කියන්න ලැබුණා. Nirodhe වෙනකොට වෙන්නේ මොකද්ද? Nirodhe වෙනකොට ඔය සත්ත්ව සංඥාව සම්පූර්ණ ගලවලා යනවා. සත්ත්ව සංඥාවත් ගලවලා යනවා. සත්ත්ව සංඥාව දාගෙන හිටපු සෙට් එකක් තියෙනවා. ඒ ටික මේකයි කියලා තේරුම් අරගෙන ඒ ටිකට තියෙන ඇලීමක් නැති වෙලා යනවා. ඉතින් ඇත්ත වශයෙන්ම හිතලා බලන්න අපිට තණ්හාවක්, ලෝභයක්, ආසාවක්, රමණීය ගතියක්, ප්‍රියකරු මනස්කාන්ත ගතියක් තියෙන්නේම පිම්බිලා තියෙනකොට. පිම්බිලා තියෙනකොට තමයි ඒක තියෙන්නේ. ඒක නැති වෙච්ච ගමන් නැති වෙලා යනවා. ඒක නැති වෙච්ච ගමන් නැති වෙලා යනවා. අපේ හිත හුරු කරන්න ඕනේ. අපේ හිත හුරු කරන්න ඕන බොරුවක් තුල රසාස්වාදනයක් විඳින්නේ නැතු වෙන. බොරුවක් එක්ක රසාස්වාදයක් විඳින්න නැතු වෙන්න පුරුදු කරන්න ඕනේ. ඕකට කියනවා නෙක්ඛම්මේ කියලා. ඒ කියන්නේ හැම වෙලාවෙම බොරුවක තමයි අපි බොරුවට මවාගත්ත, බොරුවට කියාපාගත්ත දේක තමයි අපි හරියට රමණීය වෙන්නේ හිත. හරියට රමණීය වෙන්නේ හිත ඒක. හරියට නිකන් ඒකේ ගිලාගෙන ගිලගෙන ගිහිල්ලා කාගෙන ඒක නිකන් හිතින් අල්ලගෙන හරියට විඳිනවා. ඒකට තව වචනයක් පාවිච්චි කරලා තියෙනවා රාගය කියලා. රාගය කියලා කියන්නේ ලොකුවට ලස්සනයි කියලා පුම්බාගෙන ඒක ගැන විඳිනවනේ. හිතින් රංජනය වෙන ගතියට කියනවා රාගය කියලා. ඒකේ බොරුවේ රසාස්වාදනය කරන්න යන්න හොඳ නැහැ. ඒකෙන් හැම වෙලෙම අයින් වෙන්න ඕනේ. අන්න ඒකට කියනවා අපි නික්මනවා කියලා. බොරුවෙන් අයින් වෙනවා. හොඳයි. මම හිතනවා මේක මේ අද කියලා මේ මාතෘකාවේ ගොඩක් මේක ගැඹුරුයි වෙන්න ඕනේ. ඈ? හරි ගැඹුරුයි. හරිම ගැඹුරුයි මේ හැබැයි මේ හාකට යන්න ඕනේ. ඒක ගොඩාක් දැනගන්න තිබුණේ
ගාය දැනගන්න තියෙන දේවල්. එහෙම තමයි. එහෙම තමයි. ඔව් ප්‍රඥාව නැති. ප්‍රඥාවෙන් මෙහෙමනේ. ඒ දකින්න වෙලාවට පස්සේ ප්‍රඥාව නැතිලා. නැතිලා නේද තමයි. කණ්ණාඩියක් කැඩුනම පෙනෙන ගතිය කොහෙන්ද ඒකේ? හිතලා බලන්න. දැන් කණ්ණාඩියෙන්නේ පේන්නේ. කණ්ණාඩියටයි පේන්නේ. කණ්ණාඩියට පේනවා නම් ඒ පෙනෙන ගතිය පිහිටා තියෙන්නේ මොකේද? කණ්ණාඩියනේ. කණ්ණාඩිය බෙදුනම පස්සේ පේන ගතිය මොකක්ද තියෙන්නේ? තවදුරට නැහැනේ. ආන්නේ වගේ. හිත තියෙනකොට තමයි හිතේ බෑගෙන තමයි හිත ආධාර කරගෙන තමයි ප්‍රඥාව තියෙන්නේ. හිත නිවි ගියා නම් නැවතුණා නම් ප්‍රඥාවට ආයෙ එන්න විදියක් නැහැ. ඒක තමයි ස්වභාවය. අවසානයේදී වෙලා තියෙන්නේ අපිට දැන් වැඩි තව එකක් තියෙන අවසාන වශයෙන් දැන් 3 වෙලාව හිතලා බලන්න දැන් ප්‍රඥාව නැහැනේ. ඥානේ ප්‍රඥාව නැහැ. නිකන් හිත තියෙනවා. හැබැයි ප්‍රඥා මූලයේ තියෙනවා. ප්‍රඥාව ඉන්නේ. දැන් අපි කරන්න යන්නේ මොකද්ද? මේ නැති ප්‍රඥාවක් ඇති කරගෙන නැති ප්‍රඥාවක් පැල කරගෙන නැති ප්‍රඥාව පැල කරලා පැලවෙච්ච ප්‍රඥාව ග්‍රෝ කරගෙන ග්‍රෝ වෙච්ච එක හොඳට වැඩි කරලා ඊට පස්සේ ඒකෙන් අවශ්‍ය කෙල්ල ඔක්කොම දැකලා බලලා ඒ ප්‍රඥාවයි හැදිච්ච තැනයි ප්‍රඥාව ආශ්‍රය කරපු ආශ්‍රිතය හිතයි ඔක්කොම ටික දාලා අයින් වෙන එක කරන්නේ. ඒකනේ කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ਸਰවචිතා ඥාණයටත් ඇලුනේ නැහැ කියනවානේ. ਸਰවචිතා ඥාණයටත් බුදුරජාණන් වහන්සේ ඇලුනේ නැල්ලු. ඉතින් ඇලුනනම් මොකද වෙන්නේ? තණ්හාව තවත් තියෙනවනේ. උන්වහන්සේ ඒ නුවණටත් ඇලෙලා නැහැ. ඒ තරම්ම ගැඹීරයි. ඒ තරම්ම හැබැයි හරි සුන්දරයි. හරිම සුන්දරයි. හරිම ප්‍රණීතයි. හරිම සාන්තයි. හරි සූක්ෂමයි. ඒ පැත්ත හිතාගෙන යනකොට ඔන්න ඔකට කියනවා ඔය වගේ බලන බැලිලට කියනවා ශූන්‍යතාවය දකින්නයි කියනවා. මෙනෙහි කරනවාට කියන ශූන්‍යතාවය. ප්‍රඥාවෙන් දැනගන්න ඕනේ ප්‍රඥාව ඔව් ප්‍රඥාවත් වැඩක් නැති දෙයක්. හැබැයි ඒක අවසානයේ තේරෙනවා. ඉස්සෙල්ලාම දැනගත්තොත් ප්‍රඥාව වැඩක් නැහැ කියලා මනුස්සය කම්මැලි වෙනවා. ඒ වැඩන්නේ. නිවනට යනකොට ඇත්ත වශයෙන්ම ප්‍රඥාව අපි පැල කරන්න ඕනේ. වඩන්න ඕනේ. මතු කර ගන්න ඕනේ. මගේ භාෂාව තමයි පැල කරන්නේ. ආයේ කට්ටිය කියාවේ ඔන්න මේ ප්ලාන්ටේෂන් එකක් දාලා ශ්‍රී ලංකාරාමේ ප්‍රඥා පැල කරන්නේ එහෙම එකක් නෙමෙයි. මේක මතු කර ගන්නවා කියන එකටයි කිව්වේ. සම්මාස පරිසමාපatti ලැබෙන වෙලාවට ඒකට අභිජ්ජා තියෙන්න ඕනද? නේ? අභිජ්ජා තියෙන්න ඕනද පරිසමාපatti කියන්නේ? නෑ. ඒකත් ඉතින් ඵල සමාපත්තියට සමවදිනවා කියලා කියන්නේ එක්තරා විදිහක අභිඥා ක්‍රමයක් තමයි. නමුත් අර අනිත් පැයට කියන ඒවා අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඥාන අවශ්‍ය නැහැ. නෑ. ප්‍රඥාව දිනු කර ගන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරගෙන ඔව්. දැන් අද මේ අහගෙන යනකොට අතුලාන්තයේ උනේ මොකද්ද? සම්මා දිට්ඨිය, සංකල්පණය, ඊට පස්සේ වාචාව, විතක්ක ਵਿਚාර, සංවරශීලී ගතිය, සීලය, කම්මන්තය ඔය කොහොම ටික එක සමාධිය, සතිය ඔය කොහොම ටික එකට වැඩුණා. ඒක තමයි උනේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරන්නේ. හොඳයි. සෑම දිනාටම ධර්මාභෝධය, නිර්වාණාභෝධය සුවසේම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.